රූපවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය. අයිබෝන් ලාංකේය සමාජ දිශානතියේ වර්තමානයේ විමසන ටෙලිවිෂන් සීමාව ඉර හරි කෙලින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ මෙවර අයවැය දෙවන වර කියවීම අද වැඩි ඡන්ද 93කින් සමත වුණා. අයවැය ගැන විවිධ පාර්ශව විවිධ අදහස් දක්වනවා. සමහරුන් මේ අයවැය මෙවැනි වාතාවරණයක් යටතේ ආර්ථික පසුබිමක් යටතේ ඉතාමත්ම හොඳ මට්ටමේ අයවැයක් බවත්, සමහරු මේ අයවැය කිසිම තේරුමක් නැති ජනතාවට කිසිම සහනයක් නොලැබුණු අයවැයක් හැටියට අර්ථ දක්වනවා. අද අපි කතා කරන්නේ අයවැය ගැන සහ ඒ වටා බැඳුණු තවත් ආර්ථික හා දේශපාලනික කාරණා ගැන. ඒ සඳහා අද අපි ආරාධනා කළා විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලන පක්ෂයක නායකයෙකුට. එතුමා හඳුන්වා දීමට පෙර මමගේ මාධ්‍ය හිතවතුන් දෙදෙනා හඳුන්වා දෙන්නම්. නිමේෂ් ජයසූරිය අයිබෝන්, ඒ වගේම හසිනීක නායක අයිබෝන්. අද අපේ ආරාධිතයා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා. ඔබතුමා ඉතාම ගෞරවයෙන් ආදරයෙන් මේ සාකච්ඡාවට පිළිගන්නවා. සද්ධාරම්භයේදී මතක් කරන්නේ නායකතුමා අයවැය සම්බන්ධ කාරණයට අපි මූලික ඉඩක් ලබා දෙනවා කියන සිද්ධිය. මා එතනින් ප්‍රවේශයක් ලබා ගන්නවා මන්ත්‍රීතුමාගෙන් අද සාකච්ඡාව සඳහා. සාමාන්‍යයෙන් අපි දන්නවා අයවැයක් ඉදිරිපත් වෙනකොට ජනතාව විශේෂයෙන් බලාපොරොත්තු වෙන මොකද මෙතනදී විතරයි අපිට යම්කිසි සහනයක් ලැබෙන අවස්ථාව. බඩු මිල වෙන්න පුළුවන්, එතකොට වෙන යම් වරප්‍රසාද වෙන්න පුළුවන්. මේ අයවැයෙන් තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේවා වැඩි වෙයි, මේවා අඩු වෙයි, ඒ වගේ උපකල්පන මත ඉන්නවා. හැබැයි මේ ඉදිරිපත් වෙලා තියෙන අයවැය ඇතුලේ එන චෝදනාවක් තමයි සාමාන්‍ය මිනිස්සයාට සහනයක් මේක ඇත්තේ නැහැ. එතකොට ආණ්ඩුවයකට උත්තරයක් දෙනවා මේ වෙලාවේ දෙන්න බැරි දේවල් දෙනවා කියලා බොරු පොරොන්දු දෙන්න අපි කැමති නැහැ. ආර්ථික ගැටලුවක අපි ඉන්නේ. ඒ නිසා ඉස්සරහට හොඳින් මේ රට පවත්වාගෙන යන්න නම් දැන් මේ කැපකිරීම කරන්න වෙනවා කියලා. ඔබ ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය කරන පක්ෂයක නායකයෙක්. ඔබ විශ්වාස කරනවද ජනතාව මේ පීඩාවට පත් වෙලා ඉන්න තත්වෙන් තවත් පීඩාවට පත් කරගෙන අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් කියලා? බැහැ. ඇයි ඔබ බෑ කියලා කියන්නේ? විශේෂයෙන්ම ඔබ දන්නවා රටක් ඉස්සරහට යනවා කියලා කියන්නේ ඒ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය සහ සමාජීය තත්ත්වය උසස් කරමින් යන එක. එහෙම නැතුව මේ කාලේ නිකන් ගත වෙන එක නෙවෙයි. නමුත් ආණ්ඩුව කියනවා මේ වෙලාවේ අපිට සහන දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඉස්සරහට අපි මේ ආර්ථික තත්ත්වය යම් තත්වයකට ගෙනාවට පස්සේ ජනතාව වෙනුවෙන් මේ දේවල් දෙනවා කියලා ජනතාව විශ්වාස කරයි කියලා ඔබතුමා හිතනවාද ඒ කාරණේ? පළමු කොට ගත්තොත් මේ අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ප්‍රධාන කරුණු දෙකක් අභිමුව අපේ රට තියෙනවා. එකක් තමයි මේ මොහොතේ නිශ්චිත වශයෙන් ජනතාව මුහුණ දී තිබෙන ගැටලු. කියන්නේ විශාල ලෙස භාණ්ඩ මිල ඉහළ යාම සහ භාණ්ඩ හිගයක් ඇති වී තිබීම. ඒ වගේම සමහර භාණ්ඩ තහනම් කරලා තියෙනවා, ආනයන මුළුමනින්ම තහනම් කරලා තිබෙනවා. ඒ නිසා ජනතාව මේ භාණ්ඩ මිල අඩු වීම හා භාණ්ඩ සුලභ වීම අපේක්ෂාවක් කරනවා. ඒතර මේ අයවැය ලේඛනයෙන් ඒ අඩංගු වෙලා නැහැ. දෙක, අපේ රටේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන මේ ගැඹුරුතම අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා දැක්මක් සහ ඉලක්කයක් මෙම අයවැය ලේඛනය තුල නැහැ. ඒ නිසා ඇත්තටම දැන් මේක අලුත් දෙයක් නෙවෙයි. දැන් අපේ රටේ මේ මම දන්නවා 76 වෙනි අයවැය ලේඛනය කියන්නේ. ඉතින් මේ ඔබ මේ ඔක්කොම අයවැය ලේඛන වෙනම බලන්න. ඇතර අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනකොට කියන කරුණුයි ඒ සංවර්ධනය කරනු ලබන පුරෝකතනයි අයවැය ලේඛනයෙන් පසුව සැබෑ යථාර්ථය සංසන්දනය කළ බැලුවොත් අයවැය ලේඛනයට හාත්පසම වෙනස් දේවල් තමයි පෙන්වු කරන්නේ. ඒ නිසා මෙම අයවැය ලේඛනය ගත්තත් මේකේ සංඛ්‍යා දත්ත වැරදි. ඔබ සංඛ්‍යා දත්ත වැරදි කියලා කියන්නේ මේකේ පුරෝකතන වැරදි. හරි. ඒ නිසා එකක් මේ අයවැය ලේඛනයේ සංඛ්‍යාත්මකව පුරෝකතනෙන් වැරදි. දෙක දෙවෙනි එක
මේ අයවැය ලේඛනනුත් පෙන්නනවා මේ දීර්ඝ කාලයක් අපේ රට ගමන් කරපු ආර්ථිකයේ ඇති වී තිබෙන ගැඹුරුතම අර්බුදය. මම ඔබට කියන්නම් මේ දත්ත වැරදි කියලා. මොහු මෙවර මෙම අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරනවා ආදායමක් ලෙස බිලියන 2200ක් වගේ. කෝටි 2,20,000ක් පමණ අපේක්ෂා කරනවා. නමුත් ඔබ දන්නවා මේ හරියටම ගත්තොත් ඒක අපේක්ෂා කරනවා බිලියන 1261ක්. මේ අවුරුද්දේ ආදායම කොච්චරද? මේ අවුරුද්දේ ආදායම බිලියන 1561යි. ඒ කියන්නේ මේ අවුරුද්දට සාපේක්ෂව ඊළඟ අවුරුද්දේ බිලියන 700ක් උපයවනවා කියලා ඔහු පුරෝකථනය කරන්න බෑ. බලමු බැසිල්ද හරි මමද හරි කියලා. ගිය අවුරුද්දේ පුරෝකථනය කරා මේ අවුරුද්දේ ආදායම ගන්නවා කියලා බිලියන 2019. හැබැයි මේ අවුරුද්දේ ලැබුණ කීයද? බිලියන 1561යි. නාසන වශයෙන් ගත්තොත් බිලියන 450කට වඩා අඩුයි අපේක්ෂිත ආදායම. සාමාන්‍යයෙන් අපි දන්න ඕනෑම පුරෝකථනයක් ආර්ථික විද්‍යාවේදී යම් 5%ක විචලනයක් විය හැකියි. එක්කෝ එය 5%ක් ඉක්මවිය හැකියි. එහෙම නැත්නම් 5%ක් අඩු විය හැකියි. හැබැයි ගිය අවුරුද්දේ අපේක්ෂිත ආදායමයි මේක ගිය අවුරුද්ද කියලා මම කියන්නේ 2021 2021 අපේක්ෂිත ආදායමයි ඔවුන් අයවැය ලේඛනයෙන් උපකල්පනය කරපු ලැබුණු ආදායම බලපුවම 77යි. එන්න ඔබ හිතනවද මේ 23ක විචලනය? එහෙම අයවැය ලේඛන හදනවා. හරිද? ඒ විදිහටම තමයි මම කියන්නේ ඔය බිලියන 2261 ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔහු තව උපකල්පනයක් කරනවා. හොඳයි. තව උපකල්පනයක් කරනවා ලබන අවුරුද්දේ අපනයන ආදායම බිලියන 19ක. ඩොලර් බිලියන. ලැබෙන්නේ. මේ අවුරුද්දේ අපේ අපනයන ආදායම බිලියන 11,900 බිලියන 11.9ක් වගේ මිලියන 11,900ක් වගේ ආදායමක් අපිට ලැබෙයි උපරිම ගත්තොත්. ඒ කියන්නේ තව අලුතෙන් බිලියන 7ක් ඔය අපේක්ෂා කරනවා තව අවුරුද්දේ ඩොලර් බිලියන ලැබෙනවද? නෑ. හරි. ඒ වගේම ඔහු කියනවා මේ අවුරුද්දේ මම දැක්ක ඔහු මෙම සංඛ්‍යා දත්තයක් හැටියට ගත්තොත් ඔහු කියනවා මේ අපේ ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 7යි කියන මේ දෙසැම්බර් වෙනකොට. ඩොලර් බිලියන 7 ඉක්මවනවා. අද කියන පරතරය. ඔහු. පෞගේ අගෝස්තු මාසේ අග වෙනකොට අගෝස්තු 30 වෙනකොට ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 5.8යි. මාස 8ට අවුරුද්දෙන් 3න් 2කට. තව 3න් එකක් තියෙනවා. ඉතින් 7 රැඳෙනවද? අඩුම තරමේ මේ නොවැම්බර් මාසයේ 12 වෙනිදා කියන්න බෑ. කියන්නේ නැහැ දෙසැම්බර් මාසයේ 31 වෙනිදා ඇත්ත ආනයන අපනයන අතර පරතරය. අයවැය ලේඛන කියන බිලියන 7යි කියලා බොරු. ඒකයි මම කියන්නේ. මේක සංඛ්‍යාත්මක වැරදි. මේකේ පුරෝකථනයන් වැරදි. ඒ නිසා මේ අයවැය ලේඛන නිකන් අර හැමදාම දැන් වෙලා තියෙන දේ සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේ මිදල් වෙන් කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලේඛනයක් විතරයි. ඒ විතරක් නෙවෙයි. මම පාර්ලිමේන්තුවේදී බෙසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයන් ඇහුවා. ඔහු වැදගත් යෝජනාවක් කිව්වා. ඒ තමයි මීට පෙර අයවැය ලේඛනයෙන් වියදම් වාර්තාවක් ඉදිරිපත් කරාට පසුව විවිධ පරිපූරක ඇස්තමේන්තු හරහා විටින් විට විවිධ වියදම් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා හිටියා. හැබැයි ඔහු මෙම අයවැය ලේඛනයේදී කිව්වා ඔහු කිසිසේත්ම යලි පරිපූරක ඇස්තමේන්තු දාන්නේ නැහැ කියලා. හොඳයි. හැබැයි මම හිතන හදිස් තත්ත්වයක් આવුත් අපි කවුරුත් එකගෙන දාන්න ගම් වතුරක් ආවොත් නියගයක් આવුත් ඒක ප්‍රශ්න නැහැ. ඒක තමයි අතන පරිපූර්ණ ඇස්තමේන්තු කියන සංකල්පය තියෙන්නේ. නමුත් ඔහුට කියන්න පුළුවන්ද දැන් මේ පාර්ලිමේන්තුවේ ණය සීමාවක් අපේක්ෂා කරනවා. මෙතනින් උඩ ණය ගන්නෙ නැහැ කියලා. ඔහු පාර්ලිමේන්තුවට කියන මෙතනින් එහා වියදම් කරන්නේ නැහැ කියලා. හැබැයි ඔහුට අද කියන්න පුළුවන්ද මෙතනින් එහා ණය ගන්නෙ නැහැ කියලා? කියන්න බෑ. මම අද කියන්නම්. ලබන අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් වෙනකොට අඩුම තරමේ ණය සීමාව ඩොලර් රුපියල් බිලියන 450ක් කෝටි 45ක් වැඩි කරනවා. මම කියලා එන්න. හරිද? මොකද මේ අවුරුද්දේ ණය සීමාව වැඩි කරා බිලියන 400කින්. ඒ කියන්නේ කෝටි 40000ක්. ඒ නිසා මේවා සංඛ්‍යා දත්ත අසාර්ථක අසත්‍ය පුරෝකථනයෙන් වැරදි සංඛ්‍යා දත්ත තමයි මේ ලේඛනය තුල අඩංගු වෙන්නේ. ඔබ දැන් අයවැය ලේඛන 76ක් ලංකාව ඉදිරිපත් කරලා තියෙනවා. මේ අයවැය ලේඛන වලින් අර
මැතිවරණ ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන වගේම බොහෝ සුන්දර දේවල් අපි දකිනවා. ඒ කියන්නේ ආර්ථික ප්‍රතිපත්ති සහ හැම ශාස්ත්‍රයක් සම්බන්ධයෙන්ම පරිසරයද අධ්‍යාපනයද මේ ගොඩක් දේවල් සම්බන්ධයෙන් බොහෝ කතන්දර කියනවා, බොහෝ අදහස් ඉදිරිපත් වෙනවා. නමුත් මේ එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ අයවැය ලංකාවේ අයවැය ලේඛන ගැන අපිට කියන්නේ මේක තීරුමක් තියනවද කියලා? තීරුමක් නේ. මේ කියන්නේ අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්ති අනුව 148 වෙනි වගන්ති අනුව මුදල් පිළිබඳව බලය තිබෙන පාර්ලිමේන්තුවට. ඒ කියන්නේ රජයේ මුදල් තියෙන ඒකාබද්ධ අරමුදලින් ඒකාබද්ධ අරමුදලින් මුදල් ගන්න බෑ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව. ඒ නිකන් ගොඩ නැගෙන ඒක නිකන් මේ ව්‍යවස්ථාවට එන කරුණක් නෙවෙයි, ඒකට සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒකාබද්ධ අරමුදල. ඒ කියන්නේ භාණ්ඩාගාරයට එන ධනය මේ රටේ ජනතාවගේ ධනය. බදු ගාලා හෝ ජනතාව වෙනුවෙන් ණය අරගෙන හෝ මේ භාණ්ඩාගාරයේ තියෙන සෑම ධනයක්ම මේ රටේ පුරවැසියන්ට අයිති ධනය. ඒ නිසා මේ පුරවැසියන්ගේ නිසි අවසරයක් වුණා මේ ධනය අයින් කරගන්න භාණ්ඩාගාරේ. හැබැයි සියලු දෙනාගෙන්ම මේ කැමැත්ත අහන්න බෑ. ඒ නිසා ජනතාව විසින් තමන්ගේ නියෝජිතවරු 225 දෙනෙක් යවන පාර්ලිමේන්තුවට මේ ධනය බලා ගන්න කියලා. ඒක පාර්ලිමේන්තුවේ පැවරෙන ප්‍රධාන කාර්යභාරය තමයි මහජනයා වෙනුවෙන් මහජනයාගේ ධනය බලා ගන්න. ඒක පරිස්සම් කරන්න. එතකොට අන්න පාර්ලිමේන්තුවට එන්න ඕන අර භාණ්ඩාගාරයේ මුදල් ඒකාබද්ධ අරමුදලින් මුදල් අයින් කරගන්න ඕන නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඕන. ඇයි? ජනතාවගේ නියෝජිතයන් ඉන්නේ එතන. ඒ නිසා අතර මේ රටේ ජනතාව ඡන්දය දෙනකොට කල්පනා කරන්න ඕන. ඔබ මේ ඡන්දය දීලා පත් කරන්න ඔබගේ මුදල් එක කොටසක් හොඳයි. තමන්ගේ මුදල් බලා ගැනීමේ කාර්යය තමයි මෙයාට පවරන්න කියලා. ඒ නිසා නේද නරින්ට කුකුළු බාර දෙන්න එපා. ඔන්න ඔය විවස්ථානුකූල අපේක්ෂා විතරයි මෙතන සැපිරෙන්නේ. එසේ නැතුව සංවර්ධන උපාය මාර්ගයක් හෝ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු හෝ ඒ කිසිවක් මේකෙන් සැපිරෙන්නේ නැහැ. මොකද මේ කිව්වේ මේ අයවැය ලේඛන දිහා බලපුවහම අපේ රටේ මේ දීර්ඝ කාලයක් අනුගමනය කරලාද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක අපි ඉස්සරහා පෙන්වුම් කරලා තිබෙනවා. එනිසා අතරම මම හිතන්නේ පුරවැසියන්ට මේ අයවැය ලේඛන හරියට අධ්‍යයනය කරනවා නම් පුරවැසියන්ට තේරුම් ගන්න තියෙන්නේ මේ අයවැය ලේඛනුරු Tamanට ඒත්තු ගන්නවා තිබෙන්නේ මේ විදිහට අපේ රට යන්න බැරි බව. මොකද මම උදාහරණ කීපයක් කියන්න මේ අරබුදේ පෙන්වුම් කරන ආකාරය ගත්තොත් දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මා කලින් කිව්වා බෙසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කිව්වා මේ ආනයන අපනයන අතර පරතරය. ඒ කියන්නේ වෙළඳ ශේෂය ඩොලර් බිලියන 7යි කියලා. මම කියනවා 8යි කියලා. 8 ඉක්මවන. හරි. එතන අපි ඩොලර් බිලියන 8ක් අපිට අවශ්‍යයි භාණ්ඩ ආනයන කිරීම වෙනුවෙන්. මත තියන්නද? 1950 දී අපිට තිබුණේ ධන වෙළඳ ශේෂය. ඩොලර් මිලියන 50ක්. 1944 තිබෙන ධන වෙළඳ ශේෂය. ඩොලර් මිලියන 44ක. අද අපිට ඇති වෙනවා ඍණ වෙළඳ ශේෂයක් ඩොලර් මිලියන 8000ක. මේ ආර්ථික ගමනේ ප්‍රතිවිපාක. ඒතර එහෙනම් අමතර වශයෙන් අපිට භාණ්ඩ අපනයන කර ලැබෙන ආදායමට අමතර වශයෙන් ඩොලර් මිලියන 8000ක් අපිට අවශ්‍ය වෙනවා භාණ්ඩ ආනයන වෙනුවෙන්. ඊළඟ අපි මෙතෙක් අරගෙන තියෙන ණය බැලුවොත් ආ දැක්කා ආණ්ඩුවේ මා රුපියල් ණය පැත්තකින් තිබ්බ ඩොලර් ණය. ආණ්ඩුවේ ඩොලර් ණය ප්‍රමාණය ගත්තොත් ඩොලර් බිලියන 33ක් විතර තියෙනවා. රටක් හැටියට මුළු ඩොලර් ණය ප්‍රමාණය. කියන්නේ ආණ්ඩුව විතරක් නෙවෙයි ඩොලර් වලින් ණය ගන්න බැංකු ගන්නවා ඉන්ෂුරන්ස් සමාගම් වල පෙට්‍රෝලියම් විදුලි බල. රටක් හැටියට ආණ්ඩුවේ රටේ මුළු ඩොලර් ණය ප්‍රමාණය බිලියන 55ක් වෙනවා. ඩොලර් බිලියන 55. අලුත්ම වාර්තාව තියෙනවා මේ ඔක්තෝබර් 30 ඉඳන් ඊළඟ අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ දක්වා කරගෙන මාස 12ට ඩොලර් බිලියන 6.7ක් ඕන මේ ණය වාරිකය ගෙවන්න. ඒතර අපිට භාණ්ඩ ගේන්න 8ක් ඕන. අපිට ඩොලර් බිලියන 6.7ක් ඕන ණය වාරිකය ගෙවන්න. ඒක නම් අපිට අතිරේක වශයෙන් ඩොලර් බිලියන 14.7ක් ඕන. මේ 14.7 හොයාගෙන කොහෙන්ද? මේකෙන් අපිට විදේශගත ශ්‍රමිකයන්ගේ ඩොලර් බිලියන 7.5ක් වගේ එනවා. නමුත් ඒකත් දැන් අඩු වෙලා තියෙනවා. මම පස්සේ ඒක පැහැදිලි කරන්න යදුනේ කියලා. පහුගිය ජූලි අගෝස්තු මාසෙ බැලුවොත් ගිය අවුරුද්දේ ජූලි හා අගෝස්තු මාසය සංසන්දනය කරලා බලනකොට ඩොලර් මිලියන 467කින් විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම මේ ලංකාවට ආපු ප්‍රේෂණ ප්‍රමාණය අඩු වුණා.
ජුලි අගෝස්තුවේ සැප්තැම්බර් මාසේ බලුවොත් ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ අපිට ඇවිල්ලා තිබුණා විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ඇවිල්ලා තිබුණා ඩොලර් මිලියන 703ක්. ආවේ කීයද ගිය සැප්තැම්බර් මාසේ ඩොලර් මිලියන 350යි. හරි අඩකින් අඩු. ඒ නිසා මාව උපකල්පනය කරනවා මේ විදේශගත ශ්‍රමිකයන්ගේ මේ අවුරුද්දේ ආදායම මා දැක බෙසු රාජපක්ෂලා තිබුණා 6.8ක් විතර වේ කියලා මම කියන්නේ 6යි ඉන්නේ. හරි. ඒතකොට 14.7ක් අපිට අවශ්‍යයි. මම කලින් කිව්වා. හැබැයි අපිට අතට ඇවිල්ලා තියෙන 6යි. ඊතුරු 8.7 හොයාගන්නේ කොහොමද? අපිට සේවා වලින් වරායෙන් කුඩා ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් අවම වශයෙන් අපිට ගෙඩි පිටින් ඩොලර් බිලියන 7ක් ඕන. මෙතන තමයි අපේ රටේ ආර්ථිකය නැති. ඒ නිසා තමයි මම පුරවැසියන්ට කියන ගැඹුරින් මේ අයවැය ලේඛන දිහා බලන්න. මේ පාලකයන් අපේ රට ගෙනත් තියෙන තැන මම තවත් උදාහරණයක් ඔබට කිව්වා. මේ අවුරුද්දේ මේ අය අපේක්ෂා කරන ආදායම ඩොලර් බිලියන මා කිව්වා 2261යි කියලා. ණය පොලිවාරිකයකුත්. පොලිවාරිකයේ ඩොලර් පොලිවාරිකයේ රුපියල් බිලියන 1115යි. ණය වාරිකයේ රුපියල් බිලියන 1531යි. ඒ දෙක එකතු වුණාම බිලියන 2646යි. ඒ කියන්නේ ආණ්ඩුව ලබන අවුරුද්දේ ණය සහ පොලි වාරිකයේ ගෙවන්න අවශ්‍යයි රුපියල් බිලියන 2646යි. ආණ්ඩුව ලැබෙන්නේ කීයද? 2261. 2261 ලැබෙන්නේ නැහැ. මේක 1800 ඉක්මවන්නේ නැහැ. මත කියලා. නාගතුමා දැන් ඒ නිසා මම කියන්නේ අවසන් වශයෙන් කියන්නේ මේ රටේ පුරවැසියන් බලන්න මේ පාලක කණ්ඩායම් දෙකක් මාරුවට අපේ රට පාලනය කරලා ඉතාමත් වැරදි අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තික අපේ රට ගෙනිහිල්ලා අද රට විශාල ණයගුලකට විශාල ආර්ථික කඩාවැටීමටත් ආර්ථික ප්‍රපාතයකටත් අපේ රට හෙල්ලා තිබෙනවා. මා මේ රටේ පුරවැසියන් ඉල්ලා සිටින්නේ අන්නේ ඒ වෙනස් කිරීම සඳහා වූ දේශපාලනයකට අපි දැන් අවතීර්ණ වී තිබෙනවා. ඔව් අපි දැන් ওই ණය සම්බන්ධයෙන් ඉදිරියටත් සාකච්ඡා කරමු මන්ත්‍රීතුමා මේ ඒත් එක්ක මේ ආණ්ඩු පක්ෂයෙන් කියන කතාවක් තමයි මේ අයවැයෙන් මේ සැරේ මේ ජනතාවට බදු බරක් දැම්මේ නැහැ කියන කාරණාව. ඔබතුමා මොකද හිතන්නේ මේ ජනතාවට ඇත්තටම බදු බරක් වැටිලා නැද්ද? වුණ හරි උජාරුවෙන් කියන මේ පවතින තත්ත්වයේ ජනතාවට බදු බරක් අපි දුන්නේ නැහැ කියන කාරණාව. මෙතන බද්දක් තියෙනවා. පිරිවැටුමට 2.5ක බද්දක් තියෙනවා. පිරිවැටුමට. පිරිවැටීමේ දැන් අපි වැට් කියලා වැට් බද්ද ගත්තොත් ඒක මොකක්ද අපිට කියන්නේ? වැලියු ඇඩඩ් ටැක්ස් නේ. ඒ කියන්නේ එකතු කළාගේ මත බද්ද. ඒක ගහපුවම වෙන දේ තමයි එක භාණ්ඩයක අනිත් තැනට එනකොට අර එකතු කළාගෙට විතරයි බද්ද ගහන්නේ. පිරිවැටුම මත බද්ද හිම නෙවෙයි. ඒ බද්ද හැම තැනම සිද්ධ වෙන පිරිවැටුමට ගහනවා. උදාහරණයකට ගත්තොත් බිස්කට් කර්මාන්තශාලාව බිස්කට් නිෂ්පාදනය කරනවා. ඒතර උන්ගේ පිරිවැටුම කියලා කියන්නේ උන්ගේ ආදායම කොච්චර බිස්නස් කරලා තියෙනවද? ඒ රුපියල් මිලියන 120 ඉක්මුවොත් ඔහුට 2.5ක බද්දක් ගන්නවා. මේ 2.5 බද්දත් එක්ක තමයි බිස්කට් ප්‍රවාහන සමාගමට එන්නේ. ඒක එකවරකට ආය කරන බද්දක්ද එතකොට මේක දිගටම ගන්න එක. එතකොට ප්‍රවාහන සමාගම ඒ බෙදාහැරීමේ සමාගමට එනකොට ඒගොල්ලෝ මිලියන 120ක් ඉක්මවා යන ලද පිරිවැටුමක් ගත්තොත් ඒගොල්ලන්ට 2.5ක් වදිනවා. මේකම බිස්කට් පැකට් එකට හොඳේ. ඒ බිස්කට් පැකට් එක තොග වෙළඳ පොලකට ගියොත් තොග වෙළඳා විසින් මිලියන 120ක් ඉක්මවා යන බිස්නස් එකක් කරොත් අර බිස්කට් එකට ආයෙ 2.5ක බද්දක් වදිනවා. ඒක සිල්ලර වෙළඳාමකට ගියොත් සිල්ලර වෙළඳාගේ වාර්ෂික පිරිවැටුම මිලියන 120ට වඩා වැඩි වුණොත් ඔහුටත් 2.5ක බද්දක් වදිනවා. ඒතර මොකද වෙන්නේ අර බිස්කට් එකට? අවස්ථා ගණනාවකදී බද්ද වදිනවා. එන ආරම්භයේදී 2.5 වුණාට ඊළඟ එකේ 2.5ට වඩා වැඩි. ඒ අර 2.5ත් එකතු වෙලානේ තියෙන්නේ. ඒක ගණිතයෙන් බලන්න සූත්‍රයෙන් බලන්න පුළුවන්. මා කියන්නේ ඒ නිසා ඒ බද්ද තියෙන නිසා පිරිවැටුම මත මේ ගහන බද්ද විසින් මම හිතන අපේ රටේ භාණ්ඩ මිලට තවත් අහිතකර බලපෑමක් ඇති කරනවා. දැන් නායකතුමා මේ අපි මේ දැන් භාණ්ඩ සම්බන්ධයෙන් කතා කරද්දී දැන් ඔබතුමාලාගේ බලයක් ආවොත් ඔබතුමාලා ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා ඔබතුමාලා සතුව බලය පවත්වාගෙන යනවද නැත්නම් ව්‍යාපාරිකයන්ට ඒකේ බලය ලබා දෙනවද? දීර්ඝ සාකච්ඡාවක්. ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ගොඩාක් අය අහනවා මේ ඕගොල්ලෝ අපොම් පෞද්ගලික අංශ නැති වෙයිද, ව්‍යාපාරිකයන් නැති වෙයිද, කර්මාන්ත කරන අමාරු වෙටීද, ඔක්කොම ආණ්ඩුව අතර ගනීද නේද? ඒක බොරුවක්. එහෙම වෙන්නේ නැහැ. මම චුට්ටක් පැහැදිලි කරන්න කියන්නේ යාන්ත්‍රණය ගැන විතරක්. අපි කෙටියෙන් ඒ ගැන පැහැදිලි කරගත්තා. ගැන විතරක් පැහැදිලි කරොත් ඒ කියන්නේ
ආණ්ඩුව ගාව තමයි රටක සියලු දත්ත තොරතුරු තියෙන ආණ්ඩුව ගාව. බිස්කට් ව්‍යාපාරිකෙක් ගාව තියෙනවා ඊට අදාළ ඒවා. සපත් කර්මාන්තකරුවෝ ගාව තියෙන ඊට අදාළ ඒවා. හරිද? ඉදිකිරීම් කර්මාන්ත ගාව තියෙන ඊට අදාළ ඒවා. හැබැයි මේ සමස්තය තියෙන ආණ්ඩුව සතු මේ දත්ත තොරතුරු තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට තමයි ජනතාව විසින් වගකීමක් ලබා දීලා තිබෙන්නේ ආර්ථික ඉලක්ක හදන්න. එතකොට අපේ පාලනයකදී රජය විසින් අපි ආර්ථික ඉලක්ක හදනවා. උදාහරණයකට ගත්තොත් අපි කියනවා දැන් 2021 අපි 2035 වෙනකොට අපේ රටේ ඉදිකිරීම් කර්මාන්තය මෙතෙන්ට ගෙනියනවා. ගෙනිලා අපි ආරාධනා කරනවා කාටද? ඉදිකිරීම් කර්මාන්තකරුවන්ට ආරාධනා කරනවා. අපි තව අවුරුදු 14 නැත්නම් 10 කියලා කියමුකනේ. අපි තව අවුරුදු 10කින් අපේ රට මෙතෙන්ට ගෙනනවා. ඔයගොල්ලෝ බය නැතුව ඉදිකිරීම් ශේෂ්ත්‍ර ආයෝජනය කරන්න. අපි විශ්වවිද්‍යාල පද්ධතියට දැනුම් දෙනවා. ඉදිකිරීම් කර්මාන්තය මෙන්න මෙතෙන්ට වර්ධනය කරන්න අපේක්ෂාවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන මානව සම්පත ඔබ නිර්මාණය කළා දෙන්න. එතකොට ආණ්ඩු ඉලක්කයක් හදනවා. මම ඉතාමත් සරල උදාහරණයක් ඔබට කියන්නම්. මම කුසකර්ම අමාත්‍ය ධූරය දරන කාලේ මට පස්වපත් අමාත්‍ය ධූරයක් තිබුණා. 2004 දී. එතකොට අපේ රටේ කිරි නිෂ්පාදනය තිබුණේ 17යි. ඒතර මම ඉලක්කයක් සකස් කරා 2010 වෙනකොට අපේ රටේ කිරි නිෂ්පාදනයේ අවශ්‍යතාවයෙන් 50ක් හදන්න. මොකද අපිට 78 දී අපිට ඒක තිබුණා. 78 තිබුණා හොඳ. අපේ රටේ කිරි අවශ්‍යතාවයෙන් 50ක් අපි නිෂ්පාදනය කරා. හැබැයි කිරි නිෂ්පාදනය කියන්නේ ස්වභාවික ක්‍රියාවලිය. ඇඳුම් හදන්න පුළුවන් ෆැක්ටරියක් දැම්ම මැෂින් ගාරක් නේද? මේක ස්වභාවික සතෙක් ඉපදෙන්න ඕන නේද? එයා නැවත මොරන්න ඕන, එයා ගැප් ගන්න ඕන එම් ක්‍රියාවලිය. ඒත් අපි වැළුව මොකක්ද අපේ තියෙන ප්‍රශ්නේ? අපේ තියෙන ප්‍රශ්නේ තමයි කිරි කර්මාන්තය සුළුහම අධිපරිමාණ ව්‍යවසායකයා අපි කිරි ශේෂ්ත්‍රයට ඇවිල්ලා නැහැ. ඒ නිසා එහෙනම් අපි උපකල්පනය කරා, අපි පුරෝගතනය කරා අඩුම තරමේ සත්තු 200ක්වත් ඉන්න ගොවිපළවල් 50ක්වත් අපේ රටට ඕන. 200ට වඩා වැඩි ඉන්න ගොවිපළවල් 50ක් ඕන. ලංකාවේ කිරි ශේෂ්ත්‍රය දැනටත් ආයෝජනය කළ දෙන කණ්ඩායම අපි අමාත්‍යාංශයට ගෙන්නුවා. ගෙල්ලා අපි යෝජනා කරා අපේ මෙහිම ඉලක්කයක් තියෙනවා කිරි නිෂ්පාදනය ගෙනියන්න. ඔබ මෙහෙට ආයෝජනය කරන්න. ඊළඟ මම ඉඩම් අමාත්‍යවරයා. මට ඉඩම් ඒ වෙලාවේ ලොකු එකක් නෙතිබුණේ කුසිකර්ම ඉඩම් වාරි මාර්ග පස්සප්ප. මා කිව්වා අපේ ඉඩම් වලින් ඒක මගේ කියන්නේ අපේ කියලා කියන ආණ්ඩුවේ අමාත්‍යාංශ ඉඩම් වලින් අක්කර 200 ගානේ මේ අයට අපි ලබා දෙන්න ලෑස්ති. කුඩා බදු මුදලට. ඊළඟ ඒගොල්ලන්ට ආයෝජනයට මුදල් ඕන. ඒ වෙලාවේ මහ බැංකුවේ සභාපතිවරයා අපි කැඳවලා කිව්වා මේ කිරි ශේෂ්ත්‍රයට අපි අලුත් ව්‍යාපෘතියක් හදලා තිබෙනවා. ඕගොල්ලෝ ඒ සඳහා අලුත් ණය යෝජනා ක්‍රමයක් දෙන්න. මේ යාන්ත්‍රණය කියන්නේ. එතකොට ඔන්න අපි බැංකුව සම්බන්ධ කරගන්නවා, පෞද්ගලිකව සම්බන්ධ කරගන්නවා. ඊළඟ ඒ වුණාට පසුවයිදුරු 207ක් හිටියා උපාධිය අරගෙන එළියේ. අපි මේ අයට කිව්වා ඕගොල්ලෝ සත්තු 200කට වඩා ආරම්භ කරන හැම ෆාම් එකකටම අපි පසුවයිදුරු දෙන්නෙක් නිකන් දෙනවා. අවුරුදු 5ක් වෙනකම් පඩි ගෙවන්නේ ආණ්ඩුව. එයාට ආණ්ඩුවේ ජොබ් එකක් පඩි ගෙවන ආණ්ඩුවෙන් හැබැයි ගොවිපළේ තමයි වැඩ කරන්නේ. ඊළඟ ඒ වෙලාවේ තානාපති නිරුපම රාව් ඉන්දියානු තානාපති. අපිට තිබුණ අලුත් හර්ඩ් එකක් නෑ අලුත් ගවරලක් නෑ අපිට. ඒ නිසා අපි ඉන්දියාවෙන් අලුත් හර්ඩ් එකක් ගෙන කතා කරා. නිරුපම රාවුත් එක්ක සාකච්ඡා කරා. ඇයි එකඟ වුණා අපිට සත්තු 2500ක් දෙන්න. හැබැයි අපි කිව්වා මාස 3ක් ඒ ගොවිපළවල වල ඒ සත්තු තියලා අපේ පසුවල් දිවුරට පරීක්ෂාවට භාජනය කරලා අපි ගේන්න ඕන කියලා. අන්න ඒතකොට ඉලක්කය හැදුවේ කවුද? ආණ්ඩුව. අර ඔක්කොම මොකද කරන්නේ? ආණ්ඩුව ඉඩම ඒකට මැදිහත් වෙනවා. බැංකු පද්ධති ඒකට මැදිහත් වෙනවා. රාජතාන්ත්‍රික සබත්තා ඒකට මැදිහත් වෙනවා. වැඩේ කරන්නේ කවුද? පෞද්ගලික අංශ. ඒ නිසා අපි හැමදාමත් කියන්නේ අපේ රට ඉස්සරහට යන්න ඕනකම තිබෙන්නේ රජයේ විසින් ඉලක්කයක් හදන්න ඕන. ඒ ඉලක්කයට පොදු ජනතාව ගේන්න. හැබැයි අපි පෞද්ගලික අංශ එක කෑල්ලක් අපි තාමත් බරට ගන්න. ඒකාධිකාරියෙන් හැදෙන්න දෙන්නේ. එතන මිල තීරණය කිරීම සම්බන්ධයෙන් ඒක තමයි කියන්නේ. ඒකාධිකාරියෙන් හැදෙන්න දෙන්නේ. මම ඒක කියන්නේ. උදාහරණයකට ගත්තොත් අද හාල් ප්‍රශ්නේ. මම හිතනවා අපි මාදන ගොඩාක් ওই මෝල් නිමියන්ට විශාල ප්‍රහාරයක් එල්ල කරනවා. මට ඔහොම පිළිබඳ ඇගීමක් තියෙනවා. එක ඇගීමක් තියෙනවා. ඩඩ්ලි සිරිසේන මහත්මයා පිළිබඳව නිපුණ මහත්මයා පිළිබඳව දේශපාලන අපේ කඳවුරේ නොවේ. ඒත් මට ඔවුන් ගැන ඇගීමක් තිබුණා. මොකද්ද? අපේ රටේ හාල් වල ගුණාත්මක භාවය ඉහළට ගෙනාවේ ඔවුන්. ඔබට මතක ඇති ඉස්සර අපේ හාල් දෙපාරක් විතර ගරලා තුන් පාරක් විතර හොදලා නේද? බත් ලිපෙත් තියලා ඒකත් කැඳ අයින් කරලා තමයි බත් කන්නේ. එයි අපේ හාල් වල ක්වොලිටි තිබි පහළ. හැබැයි අපේ හාල් වල ගුණාත්මක භාවය ඉස්සරහට ගෙනාවේ කවුද? අර මහා පරිමාණ හාල් ව්‍යාපාරිකයා තමයි මේ තාක්ෂණය ගේන්නේ. අපේ මේ ගමේ ඉන්න මෝල්ලිමයට මේ තාක්ෂණය ගේන තරම් ධනයක් නැහැ. එයාට ඒ තරම් ආයෝජනයක් කරන්න බෑ.
හැබැයි මහා පරිමාණ මෝල් ලිමියන් ඒ තාක්ෂණය ගෙනාව මගිල තුනුගේ මෝල් බලන්න. හරි වයිතාම දියුණුකම තාක්ෂණික මෝල්. ඒ නිසා උන් හාල් කර්මාන්තයට තාක්ෂණය ගෙනාවා. ඔවුන් පිරිසුදු සහල් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒකට අපිට ඇගීමක් තියෙනවා. හැබැයි ඔවුන් මොනොපොලි එකක් ඒකාධිකාරීත්වයක් හදාගත්තා. ඔවුන් වී සහල් වල මිල තීරණය කරන්නේ කොහොමද? අන්න ඒක විඳින්න ඕන. ඒක විඳින්නේ කොහොමද? මා දැක්ක මට ගාව හරිම වාර්තා නැහැ. මට එක කණ්ඩායමක් කිව්වා ඒ ප්‍රධාන මෝල් ලිමියෙන් අපේ රටේ සහල් වෙළඳපොළෙන් 16යි හසුරුවන්නේ කියලා. තව කණ්ඩායමක් කිව්වා 35යි කියලා. මම දන්නේ මට ඒක මගාවින් දත්තයක් හොයාගන්න බැරි වුණා. අපි උපරිම ලාභ 30යි කියලා. එහෙනම් මේ සහල් වෙළඳපොළෙන් 30ක් මෙහෙවන්නේ ওই මහා පරිමාණ මෝල් ලිමියෙන්. 70ක් තියෙන අනිත් අය ගාව. හැබැයි අනිත් අය මොකද වෙලා තියෙන්නේ? අනිත් අය සංවිධානාත්මක නැහැ. එනිසා 30කට පුළුවන් වෙලා තිබෙනවා මොකද්ද? මේ හාල් වලද පොලේ වී වලද පොලේ විකෘතියක් නිර්මාණය කරන්න. හැබැයි 70ක් ඊට වඩා එළිය තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? අන්නේ කුඩා සුළුහා මධි පරිමාණ මෝල් ලිමියන් සමිති ජාලයකට ගිහින් ඕන. ඒගොල්ලෝ බල්ක් එකක් එක්ක කේවල් කරන්න පටන් ගන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කේ අනුරාධපුර සහල් සමිති ජාලයක් නිර්මාණය කරලා අර සුළුහා මධි පරිමාණ මෝල් ලිමියන් ඔක්කොම එකට බද්ධ කරලා ඒ සහල් ටික ඒගොල්ලෝ ගෙන. එතකොට ඒගොල්ලෝ ගාව නේද අනුරාධපුරේ ලොකු හාල් ප්‍රමාණයක් ඒගොල්ලෝ වෙළඳ පොළට එනවා. එතකොට ඒගොල්ලන්ට තරඟ කරන්න පුළුවන්. දැන් මා දන්න පරිදි සාමාන්‍යයෙන් මෙට්‍රික් ටන් 20 ලොරි 35ක් දවසකට අරලි සහල් මූලෙන් කොළඹට එනවා. මෙට්‍රික් ටන් 20 ලොරි 35. හැබැයි ලොරි 35ම තව අනුරාධපුරෙන් එනවා. ඒ අනුරාධපුරේ 35 එවන්නේ කවුද? එක්කෙනා එක භාගි. හරි ඊටත් වඩා එනවා. හැබැයි ඒ ටික අපි ජාලගත කරොත් මොකද වෙන්නේ? අන්න අර ඒකාධිකාරීත්වෙ විදින්න පුළුවන්. ඔව් දැන් ඒ නිසා අපේ ප්‍රතිපත්තිය ඒ කියන්නේ පෞද්ගලික අංශයට අපි ඉඩ දෙන්න ඕන. ඒක වර්ධනය වෙන්න. ඒක සහාය දෙන්න ඕන. මොකද පෞද්ගලික අංශේ මෙන්න මේකත් අපි හිතන්න ඕන. සමහර අය හිතන මේ පෞද්ගලික අංශය කියන්නේ ඒගොල්ලෝගේ පෞද්ගලික වැඩක් කියලා. මේ පෞද්ගලික ආදායම කුපින කැත්ත. පෞද්ගලික ලාභයක් ගන්න කැත්ත. හැබැයි ඕන් කරන්නේ සමාජ කාර්යයක්. අද මේ මෝල් හිමියන් මේ වී ප්‍රමාණය මිලදී ගන්න බැරි නම් ඒ තරම් විශාල ගබඩා ප්‍රමාණයක් වුන් හදලා තිබුණ නැත්නම් අපි අද වී වලට මොකද සිද්ධ වෙන්නේ? දැන් පවතින කමෙත් කියන්නේ ගැටලුවක් නැද්ද එතකොට? නෑ ඒගොල්ලෝ සමාජ කාර්යයක් කරනවා. අපි සමාජ කාර්යයට ඇගීමක් දෙන්න ඕන. හැබැයි ඒක අධිකාරියෙන් හැදෙන්න දෙන්නේ. මම උදාහරණයක් ඔබට කියන්නම්. දැන් ඔබ දන්නවා හදිසියෙ මොකද කරේ මේගොල්ලෝ? ටයිල් ආනයන් නතර කරා. අපේ රටේ ටයිල් කර්මාන්තශාලා 3යි තියෙන්නේ. 3න් ඇත්තගත්තු දෙකක් එක්කෙනෙක් ගාව අනිත් එක්කෙනා තව එක්කෙනා පොඩ්ඩයි. එතන මොකද මුළු ටයිල් කර්මාන්තශාලාවම සමාගම් දෙකක් අතට ඒකාධිකාරීත්වයක් නිර්මාණය වුණා. අපි නම් කොහොමද කරන්නේ? අපි නම් කරන්නේ අපේ රටේ ව්‍යාපාරිකයන් තව 10කට විතර කැදවලා කියනවා. අපි ටයිල් ගෙන්වීම නතර කරන්න හදන්නේ. අවුරුදු 15කට ගෙන්න අපි ඔබට සහතිකයක් දෙනවා. ඔබ කරුණාකරලා ඒකට ගෙන්න එන්න. ඔබට අපි බැංකුවලින් ණය යෝජනා ක්‍රම සකස් කරලා දෙන්න. අපි විදේශියෙන් ඔබට තාක්ෂණ ගෙනත් දෙන්න. ඔබ ඒකට ආයෝජනය කරන්න. මොකද ටයිල් කර්මාන්තශාලාවකට ආයෝජන කරන 1 බිලියනයක් වගේ. ඒ කියන්නේ කෝටි 100ක් වගේ නම් රුපියල් කෝටි 100ක් ලොකු ආයෝජනයක්. හැබැයි යා නිකන් ඉන්නේ නෑ. යාට සහතිකයක් දෙන්නවා අපි මේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ කියලා. අද කවුරුවත් ඉන්නේ නෑ එතෙන්ට. එන්නේ නැත්තේ අද තහනම් කරලා තිබුණ ඊළඟ අවුරුද්දේ තමන්ගේ යාළුවෙක් කරා කොමිස් වලට ගෙනෙයිද දන්නේ. අල්ලස් වලට ගෙනෙයිද දන්නේ. ඒ නිසා මම කියන්නේ ඒකාධිකාරීත්වය නිර්මාණය වෙන්න දෙන්නේ. එහෙමනම් අපි ටයිල් කර්මාන්තශාලා ටයිල් වැඩි කරන්නේ තව කර්මාන්තශාලා කීපයක් හදලා ප්ලේස්ලා ගණනාවක් තරගකරුවන් ගණනාවක් මේ වෙළඳ පොළට ඇතුළු කරලා තමයි අපි තහනම් කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මොකද්ද මම නැවතත් කියනවා අපිට තියෙන ආර්ථික ඉලක්කය. අන්නේ ආර්ථික ඉලක්කය කරා යන්න ආණ්ඩුවේ වැඩ කොටස, බැංකු පද්ධතියේ වැඩ කොටස, ව්‍යාපාරිකගේ වැඩ කොටස, පොදු ජනයාගේ වැඩ කොටස. මේ ඔක්කොම ඒකාබද්ධ මෙහෙවීම තමයි අපේ ආර්ථිකය. ඒ නිසා අපි කියන්නේ සැලසුම් සාගත ආර්ථිකය. අද ආර්ථික සැලසුම් සාගත කරලා නැහැ. අද ඕපපාතිකව ගමන් කරන ආර්ථිකයක් තිබෙනවා. අන්නේ ආර්ථික ගමන වෙනස් කරනවා. ඔව් අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පසු නැවතත් හමුවෙමු. ගනින් කෝක චාලෝ රණ්ඩු කරන්නේ ඔබ
ඒකනේ අම්මේ. මට ඒකවත් තේරුම්න්නේ නැහැ. ඒව ගැන හැවිල්ලා බැලිල්ලක් නැහැ. ඒ උනාට එනවා මෙතන මට රාජකාරී කියලා දෙන්න. රාත්‍රී 9ට ස්වර්ණ වාහිනියෙන් අනුග්‍රහය Samaposha 4GB. Have it when you need it. ගෑන්සබන් සමය ඇති විෂ බීජ සෝදුව සෝදා හරිමින් පැටියාගේ සොෆ්ට් සමත සුරකිනවා. නැවුම් භවයේ සැබෑ සාතිකය අපිට ලැබෙන්නේ ඔබෙන්. නැවුම් රස ඔබටයි. කීල්ස්. නවලක්ස් විටමින් E සමගින් සඳමෙන් දිතුලන මුහුණක්. ඔබගේ සියලුම බැංකු කටයුතු කොම්බැංක් ඩිජිටල් හරහා පහසුවෙන් සපුරා ගන්න. විශේෂ විදිනේදා සංයවී සිටින කැරපොත්තන් පවා විනාශ කළ හැකි. Hit, seek and kill කැරපොත්තු නොකව්. ඔබේ දරුවාට නව සිග්නල් දන්තාලේපිය ලබා දෙන්න සිරිලක සිනා සුරැකේවා. LP ෆිනෑන්ස් සිංහාවලෝකනය සියවසක දුර දකින අඩ සියවසක අභිමානය. භාණ්ඩ මිලදී ගැනීමේදී වෙළඳසැල් තුල ගත කරන කාලය සීමා කරන්න. පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් වලට ඇදහිය නොහැකි වාසි රැසක් 60% දක්වා සෑරටම වට්ටම්. උකුමුකු කිරිසාර තේකකට රත්ති. සම්පත් ඩෙබිට් කාඩ් පතක්ම භාවිතා කරන්න. සම්පත් කාඩ්ස් වගකීමක් ඇති තේරීමක්. තරුණවිය ඉක්මවල ගිය ගෑනු කෙනෙකුට ආදරය කරනවායි කිව්වහම කොල්ලේ ඒක වනචරකමක් වල්කමක් නෙමෙයි. අපේ ජීවිත ඇතුළෙත් ඕක තියෙනවා. ඉතින් අපි ඒව වහගෙන ඉන්නේ සමාජයට එළි දරව් කළාම Tamante යන්නේනමන් නැති බිඳුණු බැඳුණු සිත්වල රස මතක අවසන මාත්‍රා හෙට රාත්‍රී 10:10ට මම කියන්නේ නොපෙනෙන බලවේග ළඟා කරගන්න ක්‍රම තියෙනවා. ඔබ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මේවා පිළිබඳව විශ්වාස කරනවා. ඕෂධී විශ්ව ශක්තිය සාර බල උදෙසා ඉම්මුර බදාදා රෑ 10:15ට 30 වසරක නොසැලෙන විශ්වාසය සමග රසයට වග කියන ඩයනා බිස්කට්ස්. දැන් රීලෝඩ් වලට සල්ලි විසි කරපු කාලේ ඉවරයි. එයාටෙල් ෆ්‍රීඩම්. ඔබ ඇලිත් එක්වන්නේ ඉර හරි කෙලින් සාකච්ඡාව සමග අද අපේ ආරාධිතයා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා. මන්ත්‍රීතුමනි දැන් ලංකාව පහුගිය කාලේ විශාල අර්බුද දෙකකට මුහුණ දුන්නා. එකක් පාසුකු ප්‍රහාරය. පාසුකු ප්‍රහාරය නිසා ලංකාවට ලැබෙන්න තියෙන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙන සංචාරක ව්‍යාපාරයේ මුළුමනින්ම යන හිටියා. ඊට පස්සේ මේ ලෝකෙටම බලපාපු කොවිඩ් අර්බුදය මේකත් ලංකාවේ ආර්ථිකයට ප්‍රබල ලෙස බලපෑවා. දැන් අපි මේ වෙලාවේ අයවැය ඉදිරිපත් කරාට පස්සේ මේ අයවැයේ මහා ලොකු සුන්දර දේවල් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒතර මේ ඊළඟට තව වියදම් වැඩි වුණා මේ එන්නත් කරන්නේ වගේ වැඩපිළිවෙල වලට. එතකොට මේ අයවැය ගැන ඔබතුමාට තියෙන්නේ සම්පූර්ණයෙන්ම විරුද්ධ හැඟීමක්ද? ඒ කියන්නේ මේක මේ කිසිම ප්‍රතිඵලයක් නැහැ කියන එකද තියෙන්නේ මේ වගේ තත්වයක් යටතේ ඉදිරිපත් කරපු අයවැයක් නිසා? ඕකන අපිට ගේන ප්‍රධාන තරකේ
අපි හැම දින ප්‍රධාන තරකේ තමයි කොවිඩ් වසංගත තත්ත්වයක් ආවා. ඒ වසංගත තත්ත්වය විසින් තමයි මේ අර්බුදය නිර්මාණය කරේ කියලා. මම ඔබට උදාහරණයක් ගත්තොත් 2020 මාර්තු මාසයේ 19 වගේ තමයි රට වැහුවේ. මාර්තු 19 20 නාම යෝජනා ගත්තේනේ. නාම යෝජනා ආරම්භ වැහුවේ නේ පහුවද. එතකොට එතන මාස 3ක් ගත වෙලානේ. ඒතර මේ මාස 3ට මේ කොවිඩ් බලපෑමක් තියෙන විදියක් නෙවෙයි. හැබැයි මේ මාස 3ෙත් අපේ ආර්ථික වර්ධන වේගය ඍණ 1.6යි. එතකොට කොවිඩ් වසංගතයට පෙර. ඒ කියන්නේ මේ අපි ගමන් කරමින් තිබුණු ආර්ථික මාවත අර්බුදයට ලක් වෙමින් කඩා වැටෙමින් තිබුණු වෙලාවක කොවිඩ් අපිට ආවා. නිකන් අර අපි කියන්නේ මොකද්ද ගහෙන් වැටෙන මිනිහට ගොන යනවා. හරිද? මේක ඇවිල්ලා අර එතෙක් අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තියේ ගැඹුරුතම අර්බුදයට අපි මුහුණ දෙනකොට ඒත් එක්කම කොවිඩ් ආවා. ඒ නිසා මේකේ මුළු හේතුව කොවිඩ් නෙවෙයි. හැබැයි අපි ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. කොවිඩ් විසුණුත් යම් ඉන් පෙර පාස්කු ප්‍රහාරයක් ආවනේ. ඔව් පාස්කු ප්‍රහාර ගත්තොත් ඒක රුජුව බලපෑම සංචාරක ව්‍යාපාරයට විතරයි. ඉතින් මට හරි සංචාරකයව රැකවට ආදායම මම කියන ඩොලර් බිලියන 4.5 වගේ. ඒ කියන්නේ අපිට වැඩිපුරම සංචාරකයන් ආවේ 2018 ලක්ෂ 24ක් ඇවිල්ලා තිබුණා. අපිට ඩොලර් බිලියන 4.8ක් හම්බුණා. මම දැක්කා මේ ළඟදී W විජේවර්ධන මහත්මයාගේ සාකච්ඡාවක් මම අසා හිටියා. ඔහු කියනවා අපේ රටේ සංචාරකයෙක් ඩොලර් 100ක් වියදම් කරොත් අපිට ඉතුරු වෙන ඩොලර් 20යි ඩොලර් 80ක්ම යනවා කියලා එළියට. ඒ මොකද අපි සංචාරකයා යන වාහනේ අපි ආනයනික වාහනය. තෙල් ආනයනික. ඔහු මත්පැන් පාවිච්චි කරත් ආනයනික. ඔහු හෝටලේ නතර වුණොත් පළතුරු, එළවලු, හාල් පිටරටින් ආනයනය කරන්නේ. ඔහුගේ ඇඳ ඇතිරිලි ඔක්කොම පිටරටින් ආනයනය කරන්නේ. ඒ නිසා නිකන් අපිට ලොකු එකතුවක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි ඔහුගේ තර්කය. ඒ නිසා අපි ඩොලර් බිලියන ඔහුගේ තර්කයට අනුව ඩොලර් බිලියන 4ක් අපිට ආදායම වෙනකොට ඒ ආදායම ලබා ගැනීම වෙනින් අපි තවත් ඩොලර් බිලියන ගණනාවක් වියදම් කරන්නේ. ඒක සුද්ධ ආදායමක් නෙවෙයි සංචාරක ව්‍යාපාරයෙන් අපිට ලැබෙන්නේ. ඒ නිසා ඇත්තටම අපි හිතනවා මම ඒක අමතර කරුණකට අපි සංචාරක ව්‍යාපාරයේ අපි එතෙන්ට පරිවර්තනය කරන්න. දැන් උදාහරණයකට ගත්තොත් මාලදිවයිනේ මේ ප්‍රශ්නේ දෙන මාලදිවයිනේ ඔක්කොම ආනයනකනේ දෙන්නේ. හැබැයි මාලදිවයිනේ කාමරයක කුලිය විශාලයි. ඒක අර දූපත් දෙන නිසා දූපත් වෙනම අරන් ඉන්න පුළුවන් නිසා ඒගොල්ලෝ කාමරේ වටිනා කාමරේ මිල විශාල අධිකයි. එනිසා ඒගොල්ලන්ට ඒක කවර් කරගන්න පුළුවන් කාමරේ මාලදිවයිනේ ඒකේ. තායිලන්ත වගේ රටක් ගත්තොත් ඒගොල්ලෝ කවර් කරගන්නේ ඒගොල්ලෝගේ සංස්කෘතියත් එක්ක තමයි සංචාරකයන් උන්ගේ ආහාර උන්ගේ වෛද්‍ය ක්‍රම උන්ගේ සංචාර ක්‍රම ඒවත් එක්ක තමයි සංචාරකයන්. ඉතින් තායිලන්ත වගේ රටකට පුළුවන් වෙලා තිබෙනවා අර සංචාරකයාට සංචාරක ගෙන්වා ගන්න වියදම් වලින් වැඩි පංගුවක් තමන්ගේ රටට ගන්න. ඒ නිසා ඇත්තටම සංචාරක ව්‍යාපාරය ඒ පරිවර්තනය කරලා නැහැ. ඒක අපේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඇත්ත තවත් ප්‍රශ්නයක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මැලේසියාවේ ජනගහනය මිලියන 51යි සංචාරකයොත් වෙනවා මිලියන 51යි. මීට කලින් මාගා වාර්තාවක් තිබුණා තායිලන්තේ මිලියන 25ක් වෙනවා කියලා වසරකට. මම දැක්ක මේ ළඟදී වාර්තාවක් මිලියන 42ක් වෙනවා කියලා. අපි ඉන්නේ කීයද? මිලියන 2.4යි උපරිම ආවේ. එතකොට සංචාරක ව්‍යාපාරයෙන් 2018 ඒක මට මතක 2.8ට වගේ අඩු වුණා. ඒ නිසා ඒකේ බලපෑම විශාල නෑ කියලා මගේ තර්කයේ තියෙන්නේ. හැබැයි මම කියනවා මෙහිම. සංචාරක ව්‍යාපාරයේ විසින් අර අපිට ඩොලර් වලින් ලොකු සංචිතයක් ආවේ නැති වුණාට සංචාරක ව්‍යාපාරයේ විසින් ඒ ආශ්‍රිත ජන ජීවිතයක් තියෙනවා. කාමරයක් කුලියට දෙන කෙනා, වාහනේ හයර් කරන කෙනා, බීච් එකේ පාර පෙන්වන කෙනා, නේද මග පෙන්වන කෙනා ඔය වගේ තියෙනවනේ මේකත් එක්ක ආශ්‍රිත අන්න ඒගොල්ලන්ගේ ජන ජීවිතයට ආදායම් මාර්ගය සකස් වෙනවා. ඒතර ඇත්තට මේකේ අර්බුදය තියෙන්නේ ඒගොල්ලන්ගේ ආදායම් මාර්ග අහිමිවීම අරනකොට ආර්ථිකයට ඇති කරලා තියෙන බලපෑම විශාල නැහැ කියලා මම හිතනවා. මොකද මම අර විජේවර්ධන මහත්මයාගේ දත්තත් එක තමයි මේක උපකල්පනය කරන්නේ. හැබැයි අතන කරකැවෙන ඕනේ ආර්ථිකය. ඒ කියන්නේ සංචාරක කලාපෙම ආර්ථිකයක් කරකැවෙනවා. හෝටලියට, කාමරයට කුලියක් හම් වෙනවා, හෝටලියට විකිනෙනවා, මම පෙන්නනවා තියෙනවා නේද? මේක විසින් ජන ජීවිතේට බලපෑමක් කරලා තියෙනවා. මම නැවත කියන්නේ ඒ කිසිවක් නෙමෙයි මේ අර්බුදේ. මේ අර්බුදේ අපි ගමන් ඇයි අපිට ඩොලර් බිලියන 8ක වෙළඳ ශේෂයක් ඇති වෙන්නේ? ඒක කොවිඩ් නෙවෙයි. ඇත්තටම අපිට කොවිඩ් වල කලින් ඊට වැඩි ඩොලර් බිලියන 9ක අතිරික්තයක් තිබුණා 2018 දී. ගිය අවුරුද්දේ එක 6ට අඩු වුණා. කොවිඩ් නිසා අඩු වුණා. මේ සැරේ එක 8 වෙයි. බැසිල් කියනවා 7යි කියලා නේ මම කියනවා 8යි කියලා. මේ සැරේ එක 8 වෙයි. හොඳයි. ඒතර මම මේ කියන්න හදන්නේ
අර ඒක කොවිඩ් වල ප්‍රතිඵලයක් නෙවෙයි. කොවිඩ් වල ප්‍රතිඵලය වෙළඳ ශිෂ්‍ය අඩු වුණා. හරිද? ඊළඟ ගත්තොත් ණය අර්බුදේ කොවිඩ් නෙවෙයි. මේ ණය අර්බුදේ විශාලම පංගුව ඇති කරලා තිබෙන්නේ අපි වැරදි සංවර්ධන උපාය මාර්ගය. වැරදි මේක. හරි. මම ඊළඟදී රිසර්ච් මට තොරතුරක් මේ සමීක්ෂණයක වාර්තාවක් තියෙන 1998 ඉඳන් 2020 දක්වා රජයේ ආයෝජන වලින් රජයේ කරන ලද ආයෝජන වලින් 35 පාරවල් වලට පාරවල් කියන්නේ ශනික ආදායම් ලැබෙනව නෙමෙයි. ඒකට පාර සංවර්ධනය වෙන්න ඕනකම තිබෙන්නේ ආර්ථිකයේ අනිත් සාධකත් එක්ක. පාරක් විතරක් උඩට ආවට ආර්ථිකයක් උඩට යන්නේ නැහැ. සාමාන්‍ය මන්ත්‍රීතුමා මේ දැන් ඔබතුමා කියනවා ණය අර්බුදය සම්බන්ධයෙන් සහ මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි මේ කාරණේ වුණේ කියලා. ආණ්ඩුව පාර්ශවයෙන් චෝදනාවක් කෙල්ල වෙනවා 2019 පැටලිච්ච ණය උගුලේ ප්‍රතිඵල තමයි අපි තාම භුක්ති විඳින්නේ සහ මේකෙන් ගොඩ එන්න 2029 දක්වා කාටවත්ම බෑ කියලා. මම දැක්ක බඳුල මැතිතුමා මේ කාරණේ මතු කරනවා. එතකොට ඔබතුමා කියන්නේ දැන් ඔබතුමාලත් මේ යම් ආණ්ඩු පිහිටවන්න කාලවලදී මැදිහත් වුණා. එතකොට ආණ්ඩුවෙම කියනවා නම් 29 දක්වා කවුරු රට පාලනය කරත් මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ඔබතුමා ඔය කියන තාර්කික කාරණේත් එක්ක බැරි වෙයි. බඳුල ඇයි ඕක ඡන්දෙට කලින් කිව්වේ නැත්තේ? කියන්නෝ. මම පැහැදිලිව කියන්නේ දැන් එතුමා කියනවා බඳුල කවදාද ආවම අහන්න ඕන. 2019 ඕගොල්ලෝ ආණ්ඩුව අරගෙන කාරණේ මතු කරනවා. ආණ්ඩුව අරගෙන මේ තරම් විනාශයක් සිද්ධ වුණාට පස්සේද කියන්නේ මේක 29 ද මොකද අර වයිමාවත් බෑ වගේ ඒවා දැන්ද කියන්නේ කියලා අහන්න ඕන. ඒක වෙනම කතාවක්. ඊළඟ ආණ්ඩුව අපේ සම්බන්ධයක් නැහැ. ඒක අපි පැහැදිලිව කියනවා. අපි කිසිදු කුඩා කාලයක් අපි හිටියා සන්දානයේ ආණ්ඩුවේ. අපි ආර්ථිකයේ ක්‍රියාවදාමයකට අපි සම්බන්ධ කිසිදු පාලනයක අපි ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම හෝ ආර්ථික උපාය මාර්ග සකස් කරන්න අපි සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා මේක 2019 ද උග්‍ර වුණේ 15 ද උග්‍ර වුණේ කියන එක මට ඒ තරම් අදාළ නැහැ. මා කියන්න හරියටම ගත්තොත් අපි මීට පෙර අපි ණය ගත්තේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගිවිසුම් හරහා. අපි ණය ගත්තේ නැහැ වාණිජ වෙළඳපොලෙන්. අපි වාණිජ වෙළඳපොලෙන් ණය ගන්න ගියේ 2007 නිදහසෙන් පසුව අවුරුදු 55කට පස්සේ තමයි කබ්‍රාල් අපි වාණිජ වෙළඳපොලට අරන් ගියා ණය ගන්න. ISB සෝරි බෙදුම් කර හරහා සාමාන්‍යයෙන් අපිට 7-8 වුණා පොලි අනුපාතය කියන්නේ. සාමාන්‍ය ඔබ දන්නවා නම් ඔය හබරන කන්තලි පාර කිලෝමීටර් 48යි. හබරන සිට කන්තලට. ඒ පාරට ණය දුන්නේ ආසියානු සංවර්ධන බැංකුව. 0.75යි පොලි අනුපාතික. ඩොලර් ගත්තේ අර 0.75යි පොලි අනුපාතික. අපි වාණිජ වෙළඳපොලෙන් ණය ගන්නවා 7-8ට. ඒ අර්බුදේ මේ අධික පොලෙන් ඇයි යන්නේ නැත්තේ? ඇයි ආසියානු සංවර්ධන බැංකුවේ ණය ගන්න යන්නේ නැත්තේ? ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් අරගෙන ව්‍යාපෘති කරන්න අමාරුයි කියලා ඒගොල්ලෝ හිතනවා. ඒගොල්ලෝ ඉදිරිපත් කරන ප්‍රධාන කොන්දේසි ටිකක් තියෙනවා. එකක් විවෘත ටෙන්ඩර් කැඳවන්න ඕන. ඒක මේගොල්ලන්ට කරන්න බෑ. ඒ නිසා ගන්නෙ නෑ. දෙක අර අපි එකඟ වෙලා තියෙන පරිසර සම්මුතිය රකින්න ඕන. එහෙම වුණොත් උමායෝ කරන්න හම්බෙන්නේ. එහෙම වුණොත් මන්නාරම ඉඳන් පුත්තල මේ විල්පත්තු මෙදින් පාර කපන්න හම්බෙන්නේ. ඒවා විනාශය. හරි දෙක අවතැන් වූවන්ට ඒක හරි වැදගත් සාධක. ඒක ජාතික ප්‍රඥප්තියක් තියෙනවා. අවතැන් යම් ව්‍යාපෘතියක් හේතු කොට කෙනෙක් අවතැන් වෙනවා නම් එයාට යලි ඒ ජීවිතේ එසේම ආරම්භ කිරීමට සරම් වෙන වන්දිගේ වීතු. ඒව කරන්න බෑ. ඒ නිසා මේගොල්ලෝ හැම වෙලාවෙම වාණිජ වෙළඳපොළට ගියා. ණය ගන්න. 2007 ඉඳන් පටන් අරගෙන වාණිජ වෙළඳපොළට ගිහිල්ලා මේ ඩොලර් බිලියන 33 ඇතුලේ ඩොලර් බිලියන 13ක් තියෙනවා වාණිජ වෙළඳපොළෙන් ගත්ත ණය. අන්නේ වාණිජ වෙළඳපොළෙන් ගත්ත ණය 2019 තමයි අන්තිමයට ගත්තේ. ඒක හරි. ගැන වාණිජ වෙළඳපොළෙන් ණය ගත්තේ 2019 අන්තිමේට. බන්දුල කියන එකට මම එකඟ වෙනවා 20 ගත්තේ නේ. 20 ගත්තේ නැත්තේ. අපේ සූරි බැඳුම් කර ගෞරව ගන්නෑ. මේ එක බැඳුම් කරේ කල්පිරෙන්න තියෙන මේ ජනවාරි මාසේ 27 ඩොලර් මිලියන 500. දැන් අපි ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍ය එක ප්‍රාථමික වෙළඳපොළෙන් කියන්නේ ප්‍රයිමරි ඩීලර්ස්ලා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ සෙකන්ඩරි මාකට් එකේ නේද ද්විත්ව වෙළඳපොළේ විකුණනවා. විකුණලා ගිහපම දිල්ලන්නේ කීයද? ජනවාරි මාසේ කල්පිරෙන ඩොලර් මිලියන 500 බැඳුම් කරයක් අද ඉල්ලන්නේ 74ට. හරිද? ඉතින් අපිට බැඳුම් කර විකුණන්න පුළුවන්ද? අවසන් එක පිරෙන තැන 2029. 2029 බැඳුම් කර ඉල්ලන්නේ 54 ඩොලර් 100 බැඳුම් කර. ඒ නිසා එහිඳ බන්දුල්ල වාණිජ වෙළඳපොළට ගියේ නෑ නෙවෙයි. වාණිජ වෙළඳපොළෙන් දෙන්නේ නෑ. මොකද ඔයගොල්ලෝ දන්නවා අපි රේටින්ස් වල විශාල 15 ගේකට පත් කරා. ඒතර හැම කෙනෙක්ම අපි මේවා කියලා කියන්නේ බැඳුම් කර කියලා කියන්නේ
සූරි බැඳුම් කර කියලා කියන්නේ. විශේෂයෙන් ওই සෞඛ්‍ය ආරක්ෂණ අරමුදල් ඉන්ෂුරන්ස් සමාගම්වල සල්ලි තමයි මේවට ආයෝජනය කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා ඒ සල්ලි නැවත ලැබෙන්න. අපේ තමයි කඩාවැටෙන ග්‍රීසිය කියලා කබ්‍රාල සල්ලි දෙන්නේ. එහෙම මහ බැංකුව අධිපතිලා ලෝකේ නෑ. හරිද අපි වගේ රටක සූරි බැඳුම් කරගන්න. ඊට පස්සේ මොකද සිද්ධ ඊට පස්සේ ඒව කරන්න අතරමැදි සමාගම් තියෙන බැංකු පද්ධතිය ඉන්න අතරමැදි. ඒගොල්ලෝ තමයි අතරමැදි ඩීලර්ස්ලා හිටියට කටයුතු කරන්නේ. ඒගොල්ලෝ නියෝගයක් දෙනවා මේ අයට අපි බැඳුම් කරාරන් තියෙන අයට කොන්දේසි එක විට කරුණු 4ක් කියනවා. එකක් කියනවා ඒ රටේ ආර්ථිකය හොඳයි තවත් ගන්න කියනවා. දෙක කියනවා ඒ රටේ ආර්ථිකය හොඳ නැහැ ඊට වඩා ගන්න එපා කියනවා. තුන කියනවා ඒ රටේ ආර්ථිකය හොඳ තවත් හොඳ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ ගාව තියෙන බැඳුම් කර අඩු කරන්න කියනවා. හතරවෙනි එක කියනවා ඒ රටේ ආර්ථිකය හොඳ නැති කියන ඔක්කොම විකුණලා දාන්න කියනවා. අපි ඉන්නේ තුන්වෙනි තැන. දැන් හැම සූරි බැඳුම් කරගත්තු අයටම ඒ ඩීලර්ස් සමාගම් විසින් කියලා තියෙන දේ තමයි නියුත් ආයතන විසින් කියලා තියෙන තමයි ඕගොල්ලන්ගේ බැඳුම් කර අඩු කරන්න කියලා. ඒතකොට සූරි බැඳුම් කර විශාල ප්‍රමාණයක් මාකට් එකට එනවා. මාකට් එකට එනකොට අඩු වෙනවා. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. 2029 කියලා කියන්නේ ඔය බිලියන 13 අන්තිම වාරිකයේ තියෙන 2029. හරි එතකොට දැන් බන්දුලම කියනොන් 2029 වෙනකම් මේ අර්බුදේ නැහැ අර්බුදේනවා කියලා. 2029 කට අපි ඔක්කොම ණය ඉවර වෙන්නේ නැහැ. හැබැයි 2029 කට ඉවර වෙන්නේ මොන ණයද? සූරි බැඳුම් කර හරාගත්තු ණය. ඒ ණය ගන්න පටන් ගත්තේ 2007. ඒක මම කියන්නේ මේ අර්බුදේ කියලා. හැබැයි 2019 තරම් තියෙන එක හරි. 2000 අවුරුදු 10ක තමයි 2019 අවුරුදු 10කට ගත්ත. ඒක තමයි 29 කල්පිරෙන්න තියෙන්නේ. ඒක තමයි බන්දුලෝ කියන්නේ. හරිද? හැබැයි මේ අපි මෙතෙක් අවුරුදු 55 තිස්සේ ගියේ නෑ වාණිජ වෙළඳපොලේ ණය ගන්න. අපිට කියන්නේ නෑ වාණිජ වෙළඳපොලෙන් ගිහලා ණය ගත්තේ. ගත්තේවට මොකද කරේ? කෝයේ ඩොලර් බිලියන 15ක් කරන් තිබුණා. අපි ගෙවලා තිබුණ දෙන්න ටික. 15.5ක්. ඒ ඩොලර් බිලියන 15.5 මොකද උනේ කියලා කියන්නේ මේ රටට. මොකද මේවර මේ ආණ්ඩුව මේ අයවැය පියවා ගැනීම එක්තරා ක්‍රමයක් හැටියට මේ සමාගම් 62කින් අධිභාරයක් 125ක අධිභාරයක් ලබා ගන්නට යෝජනා කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේක මීට කලින් රජයත් මේ වගේ මේ යෝජනාවක් ඉදිරිපත් කරා නමුත් ඒක ක්‍රියාත්මක කරගන්නට බැරි වුණා. මේවර මේ යෝජනාව සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? අපි එකඟයි මෙහිම. දෙකෙන් අපේ රටේ අධික ලාභ ලබන සමාගම් වල ප්‍රධානම සින මූල්‍ය සමාගම්. නිෂ්පාදන සමාගම් නෙවෙයි අතට. එන්නේ මූල්‍ය සමාගම් වලට යම් රෙගුලාසි යම් නිර්ණායකයන් ගෙනල්ලා අපි ඒක පාලනය කරගන්න සමත් වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අධික ලාභ ලබාගෙන තියෙනවා. දැන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා යෝජනා කරනවා මිලියන 2000ට රුපියල් බිලියන 2කට වඩා ලාභ ලබලා තියෙන සමාගම් වලින් 25ක් එකවරක් පමණ ගිවන කොටසක් අය කරගන්නවා කියලා. මම කියන්නේ ප්‍රශ්නේ එතන නෙවෙයි. දැන් ඔය දැන් ලාභී ගත්තු එකෙන් නෙමෙයි හදන්නේ. ඒක තමයි වැරද්ද. මොකද දැන් ඒගොල්ලෝ ඒකට සේවකයන්ට බෝනස් දෙන්න තීන්දුව කරලා ඉවරයි. පාස්කම් වැඩි කරගන්න තීරණය කරලා ඉවරයි. ඊළඟ ඒගොල්ලන්ගේ ආයෝජන ප්ලෑන් එක මොකක් හරි ඒගොල්ලන්ගේ ඊළඟ බිස්නස් ප්ලෑන් එක ඒගොල්ලෝ හදලා ඉවරයි. ඒකෙන් කියලා දැන් 25 දීපන් කියලා. කරන්න තියෙන එතන නෙවෙයි. මේ බබාලා නෙවෙයිනේ දැන් මහා බැංකුවේ ඒ ශේෂ්ත්‍ර නියාමනය කිරීම සඳහා වෙනම ඒකකයක් තියෙනවා. ඒ ශේෂ්ත්‍ර නිරන්තර මුදල් වාර්තා මහා බැංකුවට යවන්න ඕන. ඔවුන් අතර ශේෂපත්‍රය එනවා. එනකොට ඔවුන් දන්නවා මේ වගේ මොකද්ද මේ සිද්ධ වෙමින් තිබෙන්නේ කියලා. එතකොට එතෙන්ට බද්දක් ගන්න තිබුණා. නෑ මේ වෙලාවේ දැන් මේ වෙලාවේ එතෙන්ට බද්දක් ගහලා මේක අපිට ගත යුතුව තිබුණු එකක්. නමුත් මෙහෙම හරි ගන්න එකට මම එකඟයි. හැබැයි මම කියන්නේ ඒකෙන් වෙන සිද්ධ වෙන දේ තමයි ඒ ලබාගත්තු ලාභයෙන් දැන් මේ ලාභයෙන් කොටසක් නෙල්ලන්නේ. හැබැයි වඩාත් හොඳ ඒ ලාභය උපයා ගන්න පෙර බද්ද ගන්න එක. ලාභය ගත්තට පස්සේ ඒගොල්ලෝ තමන්ගේ බිස්නස් ප්ලෑන් ටික ඔක්කොම හදනවා නේද? ඒත් මේම හරි ගන්න මම කියන්නේ මේක හොඳ නෑ කියන එක නෙවෙයි. හැබැයි මේක ඇති වෙකේ අතුරු ගැටලු ටිකක් තියෙනවා. ඔබ හැබැයි ඔබ අපේක්ෂා කරන්නේ මට මතක විදිහට බිලියන 100යි. ඔව්. අනේ රුපියල් බිලියන 100ක් අපේක්ෂා කරනවා. මේ සමාගම් 62 මම ඉතින් බිලියන 100ක් මට හිතා ගන්න අමාරුයි. ඉතින් බලමු නේද කොච්චර ලාභ ලබලා තියෙනවද? 100ක් ලබන්න බිලියන 400ක් ලාභ ලබලා තින්නේ පේ. නායකතුමා දැන් සමාගම් 62ක්. ඒක බදු ආදායමෙන් නේ. ඒ කියන්නේ බදු ලාභයෙන්ද නැත්නම් බදු ගෙවිය හැකි ආදායමෙන්ද? බදු ගෙවුවාට පසු ඉතුරු වී තියෙන ලාභය බිලියන 2 ඉක්මවනවා නම් ඒකට 125ක එකවරක් පමණ ගෙවන බද්ද.
මන්ත්‍රීතුමා මේ ආණ්ඩුව තවත් මේ අයවැය සම්බන්ධයෙන් කියන කතාවක් තමයි මේ ජනතාවට මේ පාර අපි මාළුව දෙන්නේ නැහැ බිලී පිත්ත තමයි දීලා තියෙන්නේ වැඩි හරියක් කියලා. ඔබතුමා දකින්නද මේ අයවැය කොහෙද මේ බිලී පිටි දීලා තියෙන්නේ? ඉතින් ඕක කොච්චර කාලයක් ඉඳන් කියන කතාවක්ද? විශේෂයෙන් කියන මේ පාර මේ අපි මේ තත්ත්වෙත් එක්ක එම කරේ නැහැ කියන කාරණා. දැන් තියෙන එක්ක ජනතාවට බිලී පිට වැඩියෙන් දීලා මාළු නැති වෙලාද? මාළු නැතුව බිලී පිට තිබිලා වැඩකුත් නැහැනේ. දැන් එහෙම තත්ත්වයක් තමයි මේ බිලී පිට බිඳපු තරමට. මොකද හැම අයවැය ලේඛනයකට පස්සෙ හරිය ලස්සන උදාහරණයකට මට මම මංගල දෙපාරක් පාර්ලිමේන්තුවේ. මේ පැටලි රවි කරුණානායකත් කිව්වා. මට මතකයි පාර්ලිමේන්තුවේ. අපි දෙන්නේ මෙහෙම දැනුත් කියනවා. ඉතින් මම කියන්නේ අපේ රටේ ආර්ථිකය අලුත් ගමනකට යා යුතුමයි. මම දකින්නේ නැද්ද මේ අයවැය ඇතුලේ කොහෙවත් බිලී පිටි දීලා තියෙනවා? කොහොමද ලැබෙන්නේ? මේ මුකුත් නෙමෙයි ගම්වල පාරවල් හදන සල්ලි ටිකක් දානවා. හරිද? ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්ලාට චක්‍රලේඛනයක් යවනවා. මීට කලින් ලක්ෂ 30කට වඩා ඒවා ටෙන්ඩර් කැඳවන්න ඕන. දැන් චක්‍රලේඛනයක් යවලා තියෙන ලක්ෂ 50 කරලා. ලක්ෂ 50 දක්වා ටෙන්ඩර් කැඳවන්න ඕනේ නැහැ කියලා. ඒතර අපිට පැහැදිලි මේ සල්ලි මොන ආකාරයෙන්ද පරිහරණය කරන්න සූදානම් කරන්න කියලා. හරිද? මොකද මිලියන 3 දක්වා තමයි ප්‍රාදේශීය ලේකම්ට බලය තිබුණේ ටෙන්ඩර් කැඳවන්න නැතුව කොන්ත්‍රාත් එක දෙන්න. ඒක මිලියන 5 දක්වා ලක්ෂ 50 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් මම මේ කියන්නේ අපි අලුත් උපාය මාර්ගයට යන්න ඕනේ නැද්ද? මම මේක අහගෙන ඉන්න සහ ඔබගෙන්ම හැමදෙනාගෙන්ම අහන්නේ. අපි දැන් පොදු සම්මුතියකට ආ යුතු නැද්ද? මේ වසර 73ක් මේ පක්ෂ දෙක ඉතාමත් විනාශකාරී ආර්ථික මාවතක අපේ රට ගමන් කරලා අසාර්ථකත්වයට ගෙනාවා කියලා අපිට පිළිගන්න බැරිද? මම කියන්නේ අපිට විවාදයකින් සංවාදයකින් තොරව ඒක අපි පිළිගන්න ඕනේ. අපි විශ්වාස කරමු මේවා ආයෙත් ඉදිරිපත් කරේ ජනතාව විමුක්ති කරගන්න කියන කාරණාව. ඔබතුමාලා මොකද දෙන්න හදන බිලී පිටි ටික? මම ඒක කියන්නම්. හොඳේ. අපි ඉස්සෙල්ලාම එන්න ඕනේ මේක ওই ප්‍රශ්නෙට එන්න කලින්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි පිළිගත යුතු සම්මුතියකින්. අපි අතර විවාද සංවාද තියෙන්න ඕනේ. මොකද්ද? මේගොල්ලෝ අවුරුදු 73ක් අපේ රට පාලනය කළා විනාශේ හිණිපෙත්තට ගෙනාවා. එක. දෙකම මෙතන පොදු සම්මුතියකට ආයුතුයි. මේ තත්වයෙන් තව වසර 10ක් පාලනය කරත් මේගොල්ලන්ට ගොඩ ගන්න බැරි බව. සාමාන්‍යයෙන් අපි අර තියෙන්නේ වඩු කුරුල්ලා දැන් අවුරුදු 1000 ගණනක් තිස්සේ කූඩුව බඳිනවනේ. ඒ අවුරුදු 1000 ගණනක් තිස්සේම වඩු කූඩුව බඳින ওই විදිහටම. මේ පාලකයන් තව අවුරුදු 100ක් පාලනය කරත් මේ විදිහටම තමයි. මීමැස්ස වදේ බඳින අවුරුදු 1000 ගණනක් තිස්සේ. අර සදාස්ත්‍රාකාර කුහරය. තව අවුරුදු 100 ගණනක් මීමැස්ස වදේ බඳින ওই විදිහටමයි. මේ පාලකනුත් එහෙම. ඒ නිසා මේ රටේ විශාල අර්බුදයක් මේ පාලකයන් නිර්මාණය කළ බව මේ පාලකයන් හා මේ කඳවුරු දෙකට මේ රට ගොඩගත නොහැකි බවත් අපි පොදු සම්මුතියකට එන්න ඕන. මම හිතන්නේ ඒ පිළිබඳ අපිට විවාද සංවාද තියෙනවා නම් තියෙන්න හේතුවක් නැහැ. මොකද ඒක අවසන්. එහෙනම් ඊළඟ අපිට ඔන්න සංවාදයක් තියෙන්න පුළුවන්. රයිට්. එහෙනම් ඕගොල්ලෝ මොකද කරන්නේ? ඒකනේ සංවාදේ. අපි ඒ ඕගොල්ලෝ මොකද කරන්න කියන ඒකට පිළිතුරු ගමු විරාමයක් ලබාගෙන. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. නව වැස්ලීන් තෙතමනය පිරි පෝෂණය සපිරි නීරෝගී සමකට. ග්‍රාස් සබන් සමය ඇති විශ්වබීජ සෝදුව සෝදාහරමින් පැටියගේ සොෆ්ට් සමත සුරකිනවා. ඔබේ දරුවාට නව සිග්නල් දන්තාලේපිය ලබා දෙන්න සිරිලක සිනා සුරැකේවා. ග්‍රෑම් 50 දැන් රුපියල් 45ක් විතරයි. හරි පිරිමැස්මට රන් කහට එක හැන්දයි කෝප්ප දෙකයි. සම්පත් ඩෙබිට් කාඩ් මතක්ම භාවිතා කරන්න. සම්පත් කාඩ්ස් වගකීමක් ඇති තේරීමක්. දිනපතා දැසන 6:30ට පත්තරේ. ප්‍රධාන අනුග්‍රහය ඔබව බලගන්වන්න 100% සූදානම් ලෙස්ටර් මෝල්ට්. සම අනුග්‍රහය සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධ වලින් නිෂ්පාදිතයි. රාජපුර හන්දි තෙල. කලිම පවුලේ ආරක්ෂාව ගැන හිතන එක දෙමව්පියන්ගේ යුතුයකම. සැමදා සමහන් සැමදා සුවෙන්.
After O Levels, your best route to university without IELTS. Call Apit for more details. අද සබඳකම් සදා සුරකින People's Insurance ආදරයෙන් බලාගන්න. Is there a lawyer within you? Attend weekend classes while you work. Call Apit. රෝද 4ක වාහනයක් ගන්න. Asset Line Leasing සලෝන්. දැන් අලුත් ඩයලොග් හෝම් බ්‍රොඩ්බෑන්ඩ් පෙරගැවුම් සම්බන්ධතාවයන් සඳහා හොඳම වාසි දෙකක්. NP Finance සිංහාවලෝකනය සියවසක දුර දකින අඩ සියවසක අභිමානය. BOC රන් සුරැකුම් මුදල් හදිසියකට විශ්වාසවන්ත නෑදෑයා. සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝදයි. Economics සිප්පින් කුරුණෑගල the first මහනුවර. මම කියන්නේ නොපෙනෙන බලවේග ළඟා කරගන්න ක්‍රම තියෙනවා. ඔබ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මෙවා පිළිබඳව විශ්වාස කරනවා. ඕෂධී විශ්ව ශක්තියේ සාර බල උදෙසා එම්මුර බදාදා රෑ 10:15ට ඔබේ දරුවාට නව සිග්නල් දන්තාලේපි ලබා දෙන්න සිරිලක සිනා සුරැකේවා. දැන් අලුත් ඩයලොග් හෝම් බ්‍රොඩ්බෑන්ඩ් පෙරගැවුම් සම්බන්ධතාවයන් සඳහා හොඳම වාසි දෙකක්. නම ගනුදෙනුවක් ඕනම තැනක ඉඳන් ඔබේ විදියට. මගේ විශ්ව මගේ බැංකුව. හරි මේ දැන් ඵලයන් මේක ඉතින් එළියට. ඕන කුණ්ඩ වාලයක ඵලයන් ආයේ මේ පැත්ත බලා දෙන්න බෑ පුතෝ. දැන් මම මොකටද මෙහෙන් යන්නේ? මේක මගේ අයියාගේ ගෙදර. අයියාගේ ගෙදර? ඇත්තද? මේ කොල්ලෝ ඕක ළඟ තියෙන වීඩියෝ ටික ගන්න විදියක් නැද්ද? සමහරක් කිට ඔය ඇසේ මගේවත් ඇති. ලීකුණත් එහෙම. තාත්තේ ඔබ යළිත් එක්වන්නේ ඉර හරි කෙලින් සාකච්ඡාව සමග අද අපේ ආරාධිතයා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා. ඔබතුමාගේ පැහැදිලි කිරීමට මම අවසන් කරේ අපි පොදු මේ රටේ පුරවැසියන් හැටියට අපි හැමදෙනාම පොදු සම්මුතියකට ආйти සංවාදයකින් විසංවාදකින් තොරව මේ කඳවුරු දෙක අපේ රටේ ආර්ථික විශාල ප්‍රපාතයකට ඇදගෙන ගිය බවත් කඩාවට්ටපු බවත් ඒ වගේම මොවුන්ට කවර වේශයෙන් ආවත් මේ රට ගොඩ ගන්න බැරි බව. හැබැයි අපිව ප්‍රශ්න කරන්න. අධ්‍යයනය කරන්න. පරීක්ෂා කරන්න. මොකද මේක අපි මාර ඒවා ඔක්කොම හොයාගෙන අවසන් තීන්දුව අරගෙන ඉන්න අය නෙවෙයි. අපි අලුත් වෙන්න ලෑස්ති. අපි ඔබට සවන් දෙන්න ලෑස්ති. ඔබගේ අදහස් අපිට උකහා ගන්න ලෑස්ති. මොකද අපිට එක අත් නොහරන පරම පවිත්‍ර චේතනාවක් තිබෙනවා. මේ රට අපේ දරුවන්ට මේට වඩා හොඳ රටක් බවට පත් කරන්න. ඒ නිසා ප්‍රශ්න කරන්න. ඒතර තමයි මේ වගේ අර්බුදයක අපේ අයවැය ලේඛනයක් ආවනේ. එතකොට ඒක ටිකක් මේ වෙලාවේ අපේ අයවැය ලේඛනයක් එන්න අපි බලේ ඉන්නවා. ඒකනේ නැතන් ඉන්නේ නේ. අපි බලේ ඉන්නවා නම් මොකද්ද වෙන්න පුළුවන්කම තිබෙන්නේ? මේ රටේ පොදු ජනතාව බහුතරය අපේ ප්‍රතිපත්ති අපේ දේශපාලන අපේ ක්‍රියාමාර්ග අනුමත කරපු සමාජය. එහෙම නැත්තම් නැහෙනේ. ඒ කියන්නේ දැන් අපි මම ඒකයි කියන්නේ අපි නිකන් උඩින් පාත් වෙලා බලය ගන්නව නෙවෙයි. අපි බලය ගන්නවා කියලා කියන්නේ ඒ සමාජයේ බහුතරයාගේ කැමැත්තක් අපි කෙරෙහි අපේ ප්‍රතිපත්ති කෙරෙහි අපේ දේශපාලන කෙරෙහි ප්‍රකාශ කරලා තිබෙනවා. ඒතර මේ සමාජය නෙවෙයි වෙනස් තත්වයක්. අන්නේ තත්වය ඇතුලේ තමයි අපේ සලස්ම අපි දියත් කරන්නේ. අන්න ඒ තත්වය ඇතුලේ ඔබතුමාලා දෙන බිලිපිති. ඔව්. එතකොට මම කියන්නේ මේකයි. පළවෙනි එක තමයි අපේ රට ගොඩනගන්න අපි හැමදාම කියලා තියෙනවා. මේක නැවත නැවතත් කියන්නේ ජනතාව මේකට හැමදාමත් රැවට් නිසා. තනි පුද්ගලයෙකුට මේ රට ගොඩනගන්න බෑ. ඉන්ද්‍රජාලිකයෙකුට නේද? හාස් කර්ම කරන කෙනෙක් රටක් ගොඩගන්නේ නැහැ. ලෝකේ එහෙම නැහැ. රටක් ගොඩනගන්නේ සාමූහික ප්‍රයත්නයක් ඕන. ඒ නිසා අපි ඉස්සෙල්ලාම හදන සැලසුම තමයි මේ සමාජයේ සාමූහික කරන්න ඕන. ඒ වගේම මම ජනතාවට කියන්නේ
අපේ රට ප්‍රපාතයට වැටලා තියෙන ප්‍රමාණයට අපිට කාටවත් ආණ්ඩුවක් අරගෙන නේද ඇඳි පුටුවක වාඩි වෙලා කකුල් හොල්ල මේ රට හදන්න බෑ. මේ රට හැදීම සඳහා සෑම කෙනෙක්ම යම් කැපකිරීමක් මැදිහත් වීමක් කළ යුතුමයි. ඔය සාමාන්‍ය එහෙම නැතුව මේක හදන්න බෑ. සාමාන්‍ය ජනතා විමුක්ති පෙරමුණ අපේ සාම්ප්‍රදායිකව පේන විපක්ෂයට වඩා එහා ගිය අදහස් ඉදිරිපත් කරන පක්ෂයකට තමයි අපිට පේන්නේ අපිට අත්දැකීම් තියෙන්නේ. හැබැයි අපිට ඔබ පේන්නේ ගොඩක් දුරට මේ විරෝධතා වලින් තමයි ඉස්සරහට මතුවලා පේන්නේ. අපි මෙහෙම අපි ඔබෙන් ඇහුවොත් දැන් ඔබ නම් මේ රට පාලනය කරන්න මේ වෙලාවේ තියෙන විශාල ඩොලර් හිඟයක් තියෙනවා. දැන් ආණ්ඩුව පැත්තෙන් කියනවා මේ IMF එකට යන්නේ නැහැ, ජාත්‍යන්තර මූලධනයට යන්නේ නැහැ. උන් විවිධ උපක්‍රම මේකට ඉදිරිපත් කරනවා. ඔබට යෝජනා කරන්න පුළුවන්ද මෙයයි විසඳුම කියලා? එහෙම විසඳුමක් තියෙනවද ඇත්තට? ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ නිශ්චිත මොහොතේ ඩොලර් ප්‍රශ්න මොකද්ද අපි කරන්නේ? මම දැක්කා මේ ළඟදී මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරු ගණනාවක් එකතු වෙච්ච මේ සුම් සාකච්ඡාවක් ගියා. මමත් ඒක බලාගෙන හිටියා. ඒකෙදි උන් පෙන්눔 කරනවා මේ යන විදිහටම ගියොත් අපේ විදේශ සංචිත ඍණ 6.3 දක්වා අඩු වෙනවා 2025 වෙනකොට. දැනුත් අපිට 2.2 තියෙන්නේ. ඒකෙන් වියදම් කරන්න පුළුවන්කම තියෙන 1.8 බිලියන. හැබැයි මහ බැංකුවේ වත්කම් 1.8ක් තිබ්බට වගකීම් වැඩි. ඒ නිසා මහ බැංකුවේ ඩොලර් සංචිතය ඇත්ත ගත්තොත් ඍණ. නමුත් ඒ ඍණ නෙවෙයි කියන්නේ. හරිද? ඩොලර් බිලියන 6.8 ඍණ බිලියන 6.8 දක්වා පහළ බයින 2025 වෙනකොට. ඊළඟ ඒගොල්ලෝ තව උපකල්පනයක් කරනවා. මේ වෙලාවේ තුන්වෙනි පාර්ශවයක් කරහා අපිට සහායක් ලබා ගත්තොත් ඒ කියන්නේ IMF එකත් එක්ක ගියොත් ඒගොල්ලෝ chart එකක් හදලා පෙන්නනවා අපි යම් 2025 වෙනකොට ධන බිලියන 1ක 2ක ඉන්න පුළුවන් කියලා. ඊළඟ ඒගොල්ලෝ වඩාත් යෝජනාව හැටියට කරන්නේ ණය දීපු රාජ්‍යයන් එක අපි ණය ප්‍රතිවගත කිරීමේ සලස්මකට ගියොත් අපිට මේක උඩට ගේන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා එතකොට ධන 4 5 දක්වා අපිට වර්ධනය වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපිත් හිතන්නේ තියෙන හොඳම විසඳුම අපේ මේ ණය ප්‍රතිවගත කිරීමට යන්න ඕන. ඔබ දන්නවා මේක සරල දෙයක්. බැංකුවකට අපි ණයක් වෙලා තියෙනවා. ඔහුගේ ආදායම් මාර්ගය ඇහිරලා තිබෙනවා. අපි බැංකුවත් එක්ක ගිහලා සාකච්ඡා කළා මොකක්ද ඉල්ලන්නේ? අපි කියන කරුණා කරලා මට මේ ණය රීෂෙඩියුල් කරලා දෙන්න. මගේ වාරික ගාන වැඩි කරලා දෙන්න. වාරිකේ ගාන පොඩි කරලා දීර්ඝ කරලා දෙන්න. නේද? ඒ වගේ යෝජනාවක්. හැබැයි ඒක නිකන් කරන්න බෑ. මා හිතන එක කළ හැකි වන්නේ මේ සෑම ව්‍යාපෘතියක් පිළිබඳව හොඳ විගණනයක් අපි කරන්න ඕන. අපි මේ ණය අරන් කරපු වැඩේ ගැන විගණනයක් කරන්න. විගණනයක් කරලා අපි ඒගොල්ලෝ ගාවට යන්න ඕන. ගිහලා කියන්න ඕන මෙන්න අපි ඩොලර් මිලියන 243ක ණයක් කරන් මත්තල ගුවන් තොටුපළ හැදුවා. මෙන්න අද ඒකට අත්පත් වෙලා තියෙන ඉරණම 2013 විවෘත කරේ. අවුරුදු 8ක් ගත වෙලා තිබෙනවා. අපිට සතයක් උපයා ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ ණය අපිට බරක් වෙලා තිබෙනවා. හැබැයි අපි ඕගොල්ලන් ණය ගෙවන්න. නේද? ඒ විතරක් නෙවෙයි 243ක් වටින්නේ නැහැ ඒක. හරිද? ඒකේ කමිෂන් උත් කියන්න ඕන. ඒ නිසා අපි ඒක ගෙවන්න. හැබැයි අපේ ආර්ථිකය මෙතන තියෙන ගෙවන්න බෑ. හැබැයි මේ රට ආර්ථිකය ගොඩනැන්වීම සඳහා අපේ මෙන්න සලස්මක් තියෙනවා. මෙන්න මේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා ජාතික ආර්ථික න්‍යාය පත්‍රයක් අරගෙන ව්‍යාපෘති පිළිබඳ විගණනයක් අරගෙන අපි මේවා හම්බෙන්න ඕන කියලා. මම බලා අපි ඉල්ලන්න ප්‍රතිවගත කිරීම. මේ වෙලාවේ කෙටි කාලීනව ජනතා විමුක්ති පෙරමුණ යෝජනා දැන් ඔය ටික ඔක්කොම වෙලා ඉවරයිද දැන්? නෑ මේක වෙලා නෑ. මේක කරන්න ඕනේ. මම කියන්නේ ඊළඟ එක. ඒක තමයි එක පළවෙනි එක ඕක. අපි ගිහිල්ලා ඒගොල්ලන් ඉල්ලන්න ඕන. මොකද අපි දැන් හිර වෙලා තියෙන්නේ මේ මම කලින් කිව්වේ ඩොලර් බිලියන 6.7ක ණය වාරිකයක් අපි ගෙවා ගන්න ඕන අවුරුද්දකට. අපිට ගෙවන්න බෑ. මම දන්නේ සමහර ආර්ථික විශේෂඥයෙක් කියනවා මේ ජනවාරි මාසයේ ඩොලර් මිලියන 500 ගෙවා ගන්න බැරි වෙයි කියලා අනතුරුවක් ගොලා තියෙනවා. මම දන්නේ ජනවාරි 500යි මේ වෙනකොට ජුලි වෙනකොට තව 1 මිලියනක් තියෙනවා. 1000ක් තියෙනවා. මිලියන 1000ක් තියෙනවා නේ. ඒ අර්බුදයක් තියෙනවා. ඒක මම කියන්නේ. එහෙනම් මේ ණය හැබැයි ඒකෙත් ISB ප්‍රතිවගත කරගන්න බෑ. ඔව් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ISB කියන්නේ 500ත් ISB අර 1 බිලියනයක් ස්වෛරිත බෙදීම කර ඒකට බිලියන එකමාරයි තියෙනවා. ඒතර අර 6.7 ඇතුලේ එකමාරක් නේ අපිට අනිවාර්ය ගෙවන්න ඕන. ඒතර අපිට 5කට විතර නිදහස ගන්න පුළුවන්. ඒ එකමාර ගෙවා ගන්න අපි සලස්මක් හදා ගන්න ඕන. එතකොට තමයි මම හිතනවා මගේ මේක මම තද්දට විශ්වාස කරන එකක්. කවුරු මොන විදියට මේක හැල්ලු කරත් මම කලින් කිව්වා. ඇයි අද අපිට ඩොලර් එන්නේ නැත්තේ? මම කලින් කිව්වේ විදේශගත ශ්‍රමිකයන්ගේ ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 සිට ඩොලර් බිලියන 6 දක්වා බිලියන 1.5ක විතර අඩු වෙන්නේ ඇයි? අඩු වෙන්නේ මේ විකෘති
කරලා තිබෙන ඩොලරේ අගය මත. මොකද බැංකුව හරහා ඒගොල්ලෝ ඩොලර් එවුව 203ට ඒගොල්ලෝගේ ඩොලර් එකක් වමාරු වෙනවා. එනිසා ඒගොල්ලෝ උන්ඩියල් ක්‍රමය හරහා ඩොලර් එන්නේ නැහැ. එතකොට රුපියල් ගිහලා ගෙදරට දෙනවා. ඩොලර් එහෙ රැඳෙනවා. මොකද එතකොට 235 240ක් ගෙවනවා. ඒ වගේම ව්‍යාපාරිකයන් පවා තමන් අපනයන කරපුවාම අපනයන කරපු එකේ මුළු වටිනාකම මෙහෙට ගේන්නේ. ඒගොල්ලෝ සිංගප්පූරුව වෙනත් රටක account එකක ඉතුරු ටික තියෙනවා. බිස්නස් එකට අවශ්‍ය ටික විතරයි ගේන්නේ. ඇයි? බැංකුව දෙන්නේ 203ට. හරි එහෙමනම් අපි මේක කොහොමද ඩොලරේ ස්ථායි කරගන්න සලස්මක් ඕන අපිට. ස්ථායි කරගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඩොලරට කැඳවන්න. ඒ නිසා ආරම්භයේදී වළක්වන්න විදියක් නැහැ. ඩොලරේ යම් පාවෙන අගයකට ගේන්න ඕන. 203 තියලා බෑ. හරි ඒක ගෙනාප් මම හිතන ආණ්ඩුව කරයි කියලා තව ටික දවසකින් බලන්න ඉන්නේ. එතකොට අර ටික එන්න පටන් ගන්නවා. එහෙනම් අපි මේක යම් ඩොලරේ අගය තිබෙත් ඒකට බැංකු පද්ධතිය හරහා එව වෙනවා. ඒතකොට ඩොලර් ප්‍රමාණය එනකොට අය ඩොලරේ අගය මොකද වෙන්නේ? පහළ යෑමකට බලපානවා. ඊළඟ මම නැවතත් කියන්නේ අපිට තනි එකක කැටට වැඩිම ලැබෙන ඩොලර් බිලියන 7.5ක් විදේශගත ශ්‍රමිකයන්. මම ඊට කලින් මෙතනම කිව්වා. අපේ රටේ විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලාංකිකයින් මේ මට අදත් කතා කරා එංගලන්ත කණ්ඩායමක් කලින් අපිට කැනඩාවේ කණ්ඩායමක් අතේ කිසිවෙක් මේ රටට එන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නෙමෙයි. ඒගොල්ලෝ මේ රටේ පුරවැසි භාවයවත් නෑ. ඒගොල්ලෝගේ දරුවෝවත් එවන්නේ නෑ. හැබැයි හැමදේම ප්‍රාර්ථනා කරනවා මේට වඩා හොඳ රටක් හදන්න ඕන කියලා. එතකොට මම කියන්නේ නේද ඒ කණ්ඩායම. ඒතර විදේශගතව ඉන්න අපේ වර්ග තුනක්. එකක් ඉන්නවා විදේශගත ශ්‍රමිකයින්. ඊළඟන විදේශගත ධනවතුන් ඉන්නවා. ඔය එංගලන්තේ ඕස්ට්‍රේලියා කැනඩාව වගේ රටවල විශාල ධනවත් ශ්‍රී ලාංකිකයින්. ඊළඟ ඉන්නවා ජපානයේ මැද පෙරදිග වගේ රටවල ඉන්න ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්. તો වර්ග තුනක් ඉන්නේ. අපි ඒගොල්ලන්ට ආරාධනා කරන්න ඕගොල්ලෝ මේ ආයෝජනය කරන්න. ඒ වැඩ කරන කෙනාට කියන්න ඕන. ඕගොල්ලන්ට වෙනතට වඩා නේ ඩොලර් 500කට ලංකාවට එවන්න උත්සාහ කරන්න. ආණ්ඩුවට නෙමෙයි හොඳේ. සමහර විට ආණ්ඩුව ඉල්ලනවා කියලා. රට ඇතුළට එවන්න. ඕගොල්ලන්ගේ වල සම්පත් කරන්න. එහි ශ්‍රී ලාංකිකයට අපි මේ ව්‍යාපෘතියක් හදලා දෙන්න ඕන. අපි ආණ්ඩුව ඉඩම් දෙන්න. ඕගොල්ලෝ ඇවිල්ලා මේ වගා කරන්න පටන් ගන්න. අපි ඒකට තාක්ෂණය දෙන්න. අපිව බලා ගන්න. ඕගොල්ලෝ ගේන්න. සමහර අයට කියනවා ඕගොල්ලෝ ඩොලර් මෙච්චර ප්‍රමාණයට වඩා වැඩියෙන් එනවනේ. අපි ඕගොල්ලෝ දිත්ත පුරවැසි භාවය දෙන්න. ඔව් ශ්‍රී ලාංකිකයින්. නමුත් ඒ පුරවැසි භාවයත් කරලා තියෙන්නේ. හරි මෙන්න මේම දිරිගැන්වීම මරා කෙටි කාලෙම මම හිතන ඩොලර් බිලියන 2ක් වෙන්න ගන්න පුළුවන් කියලා. මම අදත් විශ්වාස කරනවා. ඩොලර් බිලියන 2ක් එකහමාරක් දෙකක් මේ ව්‍යාපෘතිය හරහා ගෙන්න ගන්න පුළුවන්. එතකොට හැබැයි ඒක එවන්නේ. ඒක මේගොල්ලන්ට එවන්නේ. එවන්නේ නැත්තේ මේගොල්ලෝ ඩොලර් වලින් මොකද කරන්නේ? මම අද මේ කොවිඩ් තත්ත්වය විසින් ලෝකෙත් සිද්ධ වෙච්ච ලොකු වෙනස්කමක් තියෙනවා. මොකද්ද? ලෝකේ තියෙන සියලුම සමුළු ජාත්‍යන්තර සමුළු ඔක්කොම ගියා මොකේද? ඔන්ලයින් යන්න ගියානේ. Zoom තාක්ෂණේ විවිධ තාක්ෂණ හරහා යන්න ගියා. මොකටද මේ අමතකරු පිරිවරාගෙන යන්නේ? කොත් ගුවන් යාන අරගෙන යනවනේ වෙනම හයර් කර මොකටද මේ? ඉතින් ඒ පුරවැසියන් ඒක ඩොලර් ඉවන්නේ නේ. ඒ නිසා පාලකයා සූදානම් නම් ඒක වෙනම වෙබ් එකක් ආරම්භ කරලා එන ඩොලර් ඔක්කොම බලලා ඒ ඩොලර් වියදම් උනේ කොහොමද කියලා හැම කෙනාටම පරීක්ෂා කරන්න පුළුවන් වෙබ් එකක් ආරම්භ කරන්න ඕනේ. ඔබ ඔය කරන යෝජනාව මට හිතෙන්නේ ආර්ථික වශයෙන් ඉතර ප්‍රබල යෝජනාවක් කියලා. ඒ කියන්නේ විදේශගත ඉන්න අයගෙන් අපි සල්ලි දිලවල එතනින් අපි ඩොලර් බිලියන 2ක් හොයා ගන්නවා. ඊට පස්සේ උන්ඩියල් ක්‍රමය හරහා තියෙන එක පාවෙන විනිපුණාවට පාවතේ ගෙන්න එතනින් අපි පොඩි ගාණක් හොයා ගන්නවා. ඊට පස්සේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂයක් හැටියට මේ වගේ අර්බුදකාරී මොහොතක ඕකද කරන්නේ? මේ ඩොලර් අර්බුදයට වෙන උත්තරයක් නේ. මට කියන වෙන මොකක්ද? තව තියෙන මොකද විකුණන්න? විකුණන්න තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒක තමයි කරමින් තියෙන්නේ. IMF එකට අනේකට ඔබ කැමතිද ඔබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එක වෙනම අපි සාකච්ඡා කළ යුතුයි. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ වෙලාවේ ගියොත් මා හිතනවා ඉදිරිපත් කරන කොන්දේසි තුනක් තියෙනවා. මා හිතනවා එකක් ඒගොල්ලෝ හිතනවා මේ ඩොලරයට දීලා තියෙන බැරියර් එක අයින් කරන්න. පාවෙන්න අරින්න. ඒතර අපි බලන්න ඕන ඒක ඒ නිශ්චිත මොහොතේ අපේ ආර්ථිකයට මොන වගේ බලපෑමක් ඇති කරයිද කියලා. දෙක ඒගොල්ලෝ කියනවා මේ ආනයන බැරියර් අයින් කරන්න. මොකද ඒගොල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැම වෙලාවෙම පිටිහිටින්නේ මොකද? නිදහස් වෙළඳ පොළට. ඒතර ඒගොල්ලෝ කියන දැන් වාහන ආනයන ඔක්කොම නතර කරන්න කියලා. ඒ ආනයන සීමාවන් අයින් කරන්න. දෙවෙනි කොන්දේසි. තුන්වෙනි කොන්දේසි ඒගොල්ලෝ දෙනවා රාජ්‍ය වියදම් අවම කරගන්න. හරි ඒකට ඒගොල්ලෝ විශේෂයෙන් කියනවා රාජ්‍ය ආයතන තියෙනවනේ පෙට්‍රෝලියම් විදුලි බල. ඒ වගේ නිෂ්පාදන පිරිවැයට අනුව ඒකකයක් ගලපන්න. විදුලි ඒකක 100ක් නිෂ්පාදනය කරන රුපියල් 1000ක් යනවනම් හරි එක රුපියල් 10කට ඒකකයක් විකුණන්න. ඒතර 1000 හම්බ වෙනවා. හරි ඔය කොන්දේසි තුන මොනතරම් අපේ රටේ ජනතාවටත් අපේ රටේ ආර්ථිකයටත් බලපාවිද කියලා අපි කල්පනා කරන්න. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ණයක් දෙන්නේ නැහැ. ඒ කුඩා ප්‍රමාණයක් දෙන්නේ. හැබැයි උතන තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි ගියාම ඒ යන්නේකින් අපිට ලැබෙනවා ගැරන්ටි එක.
ඒ ගැරන්ටි එක කරා අපිට අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඕකනේ තියෙන්නේ. ඕකනේ මේකෙන් අපේක්ෂා කරන්නේ. හැබැයි මම මේ කියන්නේ මේ කරුණු තුන ඒක මම කියන්නේ දැන් යනවද නැද්ද කියලා ඇහුවොත් ඒක නිවැරදිද මම අහන්නේ. මෙන්න මේ කරුණු තුන. ওই ගොඩාක් ජනප්‍රියම කතාව ඕකනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වලට යන්නේ. ඉතින් මේ අපි අර්බුද ඇති වෙච්ච ගොඩක් අවස්ථාවල අපි ගිහින් තියෙනවා. හරිද? ගිහිලා මොකද වෙලා තියෙන්නේ? ආයේ ගත්ත තීන්දුව తీර නැවත අර්බුදේ තීව්‍ර කරලා තියෙනවා. අර්බුදේ සමනය වෙලා නැහැ. ආණ්ඩුව බොහොම දැඩි ලෙස කියනවා මේ මහ ප්‍රමුඛ අධිපතිවරයාගේ සතිය සාකච්ඡාවට ඔහු දැඩි ලෙස කිව්වා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ආණ්ඩුවේ බලමු තව අවුරුද්දක් ඇතුළත මොකද වෙන්නේ කියලා. ඔබ කියන ආණ්ඩුව යයි කියලා. මට ඉතින් යන්න වෙනවා කියලා. හරි මොකද අනිත් උපායම අරව සැහැල්ලු නෑ. ඒක තමයි මම කියන්නේ මේකේ ප්‍රධානම ණය ප්‍රතිගත කරගනින්න. මොකද ඒක ආර්ථික විශේෂඥ පෙන්වලා දෙනවා. ඒක තමයි අපේ ආර්ථික උඩට යන්න තියෙන පාර. හැබැයි ඒක නිකන් කරගන්න බෑ. දෙක මම අතන කිව්වේ කෙටි කාලින. මොකද දැන් අපිට ඩීසල් ගෙන සල්ලි නෑ, පෙට්‍රල් ගෙන සල්ලි නෑ. මේකට ඕන මේ පෙටි කෑස් ටිකක් ඕන. ඒක උපයා ගන්න මාර්ගය මම කියන්නේ. يعني දැන් తీරවනේ මේ දැන් මොකද අපිට වෙලා දෙනවා සපු ගස් කන්ද තෙල් පිරිපාදු නතර කරන්න. ඒතර මම මේ කියන්නේ හොද්දට මම නැවත අවධාරණය කරන මේ ආර්ථික උපාය මාර්ගයේ තියෙන වැරද්ද 2007 දී ව්‍යාපෘතියක් ආවා ඉරානයේ ඇවිල්ලා මුළු ගලකුත් තිබ්බා සපුගස් කන්ද පිරිපහදුවක් හදන්න ඩොලර් බිලියනේ 1 බිලියනේ විතරයි. ඒකට ඉඩම් පවරගත්තා. ව්‍යාපෘති කාර්යාලයක් දැම්ම. ඒකට කාර්ය මණ්ඩලයක් බඳවගත්තා. එතකොට 2007 අද අවුරුදු 15ක් නේ 2021 ගත්තොත් නේද අවුරුදු 14ක් ගත වෙලා තිබෙනවා. මේ අවුරුදු 14 ඇතුළත කිසිදු දෙයක් සිද්ධ වුණේ නැහැ. එතකොට අපිට හම්බන්තොට වරාය හදන්න ඩොලර් බිලියන 1.3ක් ගියා. අපි එදා ඒකෙන් පිරිපහදුව හැදුවා නම්. හරි සමහර ව්‍යාපෘතිවල ඩොලර් බිලියන ගණන් වියදම් කරා. අපි ඒකෙන් මේ පිරිපහදුව 2007 හැදුවා නම් අද අපිට මේ තරම් තෙල් අර්බුදයක් එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. අපි ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය දැන් ඔබ දන්නවා ඩුබායි කියන්නේ මේ සිංගප්පූරු කියන්නේ විශාල තෙල් සම්පත්තින රටවල් නෙවෙයි. හැබැයි සිංගප්පූරු තමයි අද තෙල් වලඳපොලේ ෆ්ලැට් රේට් එක සිංගප්පූරු ෆ්ලැට් රේට් එක කියලා තීරණය කරනවා. ඒගොල්ලෝ තමයි ලෝකේ තෙල් මිලේ මේ මොකද තෙල් මිලේ අගේ තීරණය කරන රට වෙලා තියෙනවා. ඒ මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ හබ් එකක් හැදුවා. අපිටත් ඒ හබ් එකකට හොඳ ඉඩ තිබ්බ කොහෙද? ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණ ආසන්න වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් ගබඩා කරන්න පුළුවන්. ටැංකි 99ක් තියෙනවා. ඒව නේද අපේ සංවර්ධන උපාය මාර්ගෙ වෙන්න තිබුණේ. තෙල් පිරිපහදුව දාලා අපි එතන ගබඩා සංකීර්ණේ ප්‍රතිසංස්කරණය කරලා අපිට ජාත්‍යන්තර විශාල සමාගම් එක හරිද අපිට එකඟතාවයෙන් එන්න පුළුවන්කම තිබුණා තෙල් බෙදාහරේ. ඒ නිසා අන්නේ හබ් එක අපි මෙතන නිර්මාණය කරන්න තිබුණා. ඩුබායියද තේකොළ වෙළඳාමේ හබ් එක ඩුබායි. හැබැයි තේකොළ ගහක්වත් නැහැ. ඒගොල්ලන්ට උපාය මාර්ගයක් තිබුණා. අපේ පාලකයන්ට උපාය මාර්ගයක් නැහැ. ඒකේ ප්‍රතිවිපාක. ඒ නිසා මම කියන්නේ මේ අයවැලේ කෙනෙක් ඒක අර බිලිපිති නැත්තේ ඒ නිසා. ඉතින් බිලිපිත්තක් ඕන වෙලා තියෙන අද පුරවැසියන්ට නෙවෙයි. අද බිලිපිත්තක් ඕන වෙලා තියෙන මේ රටට. එඳ රට නව ආර්ථික උපාය මාර්ගයේ තල්ලු කරන්නේ නැතුව ප්‍රමුඛතාව ගැන කල්පනා කරන්නේ නැතුව. මම හොඳ සාමාන්‍ය ගත්තොත් අපිට ප්‍රශ්න මල්ලක් තියෙනවා. ප්‍රශ්න බාස්කට් එකක් තියෙනවා. සල්ලි බාස්කට් එකක් තියෙනවා. අපි මොකද කරන්න ඕනද? අපේ සල්ලි බාස්කට් එකේ සල්ලි මදි ප්‍රශ්න බාස්කට් එකට. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන ප්‍රශ්න බාස්කට් එකේ ප්‍රමුඛතාව ටික ඉස්සරහට ගේන්න ඕන. ඒක තමයි අපි බලන්න ඕන සූර්යෝදය පිට්ටනිය ප්‍රමුඛතාවය කොතනද තියෙන්නේ? හම්බන්තොට සම්මන්ත්‍ර ශාලා ප්‍රමුඛතාවය කොතනද තියෙන්නේ? මත්තල ගුවන්තොටුපළ ප්‍රමුඛතාවය කොතනද තියෙන්නේ? ඒවා ගොඩාක් යටින් තියෙන ඒවා. අපිට ගුවන්තොටුපළක් හදලා දාන එක ලාභයි අපිට. තව අවුරුදු 30කින් හරි එයි ගුවන් යාන. හැබැයි අපිට අතිරික්ත ධනයක් තිබිලා නෙවෙයි ඒව කරලා තියෙන්නේ. ඒව කරලා තියෙන මහා ණයක් ගෙනල්ල. ඒ නිසා කියන්නේ මේ කොන්ක්‍රීට් වනාන්තරات එක්ක සම්බන්ධ වෙච්ච ආර්ථික උපාය මාර්ග මේ අර්බුදේ නිර්මාණය කරේ. හරිද? කොන්ක්‍රීට් වනාන්තර කියන්නේ සංවර්ධනය නෙවෙයි. සංවර්ධන කියන්නේ මොකද්ද? අපි පාර හැදෙන්න ඕන කොන්ක්‍රීට් ඒ ගොඩනැගිල්ල හැදෙන්න ඕන. ඒ ගොඩනැගිල්ලත් එක්ක මොකද වෙන්න ඕනකම තියෙන්නේ? ඒ ගොඩනැගිල්ලත් එක්ක සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයත් උඩට යන්න ඕන. සාමාන්‍ය ජනතාවත් එක්ක සම්බන්ධ නොවුණු ආර්ථික උපාය මාර්ගයෙන් කිසි පළක් නැහැ. අද අත්විඳින්නේ ඉරණම. මම එකක් ස්තුතිවන්ත වෙනවා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට. ඔහු තීරණයක් ගත්තා රජයේ ඉදිකිරීම නතර කරනවා කියලා. මොකද ගොඩනැගිලි ස්තුතිවන්ත වෙනවා. හරිද? හැබැයි මම හිතනවා ඒක රෝහල් මේ සෞඛ්‍ය සහ අධ්‍යාපනට අත්තරින්න අනිත් ඒවා. මේක වැදගත්. මොකද අපේ රටේ පහුගිය කාලේ ඔක්කොම ඉදිකිරීම තමයි. පළාත් සභාවකද කොච්චර දොරක් නේද පුටුවක් ලක්ෂ 7යි දොරක් කෝටියයි පළාත් සභාව. මාසිකට එක දවසේ රැස් වෙන්නේ. අර රණකාල ප්‍රධාන දිසාපති කාර්යාලය නේ තට්ටු 7-8 බිල්ඩින් නේද? ගම්පහත් මම ළඟදී විවෘත කරනකොට බිලියන 4.2යි වජිර බෙවරතන වියදම් කරේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වැඩිපුරම කරේ මොකද? ගොඩනැගිලි හදන එක. ඒ නිසා මේ හැම උසස් අධ්‍යාපන අමාත්‍යංශ වැඩිපුරම කල්පනා කරේ මොකද? බිල්ඩින්. එහෙනම් මුළු අමාත්‍යංශ මුළු සැලසුමම මොන ඉදිකිරීම වලට. ඇයි? ඉදිකිරීම තමයි කොමිස් වල තියෙන ප්‍රධානම මේවලම. ඒ නිසා මම මේ කියන්නේ මම මේක ඉදිරියේ අත්තරන් සංවර්ධන මාවතක් නෙවෙයි. අපි අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වූ සංවර්ධන මාවතකට යන්න ඕන. ඒකේ ප්‍රතිලාභ මම අවසන් වශයෙන් කියන්නේ. අපි ආණ්ඩුවක් හැටියට පුරවැස ආණ්ඩුවක් හැටියට ඔබගේ ප්‍රශ්න අපි දන්නවා. ඔබගේ ප්‍රශ්න අපිට දැනෙනවා. එහෙම වෙන්න ඕන. ගොවි ජනතාව පොහොර නැති වුණාම ඔහුගේ ප්‍රශ්නේ අපි දන්නවා. ඔහුගේ ප්‍රශ්නේ අපිට දැනෙනවා. ඒතර මොකද්ද කරන්න ඕන? පාලකයන් විසඳුම් හොයන්න ඕන. අන්නේ දැනෙන හැඟෙන දෙයට අද මෙච්චර ව්‍යසනයක් වෙtti. මේ මිනිස්සුන්ගේ ජීවිතය ගැන අවබෝධයක් නැත්තම් දැනෙන්නේ නැත්තම් හැඟීමක් නැත්තම් මම ඒකයි අර පාර්ලිමේන්තු දෙහුවේ. එක්කෝ අර හැඟීම් දැනීම් දැනෙන මොකද්ද සම්නිවේද නේද? ඒ නාලිකා නැතුව යන්න ඕන. හරිද? එහෙම නැත්තම් නාලිකා වැඩ කරාට වැඩක් නැහැ. උමුතු මනසක් තියෙනවා. ඔබතුමා පොහොර සම්බන්ධයෙන් කාරණේ මතු කරා. මගේ ප්‍රශ්නයත් මේ පොහොර සම්බන්ධයෙන්මයි. මොකද ප්‍රබල කතිකාවක් නිර්මාණය වෙලා තිබෙනවා සමාජය තුළ. මේ තත්ත්වයට එක්ක ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක 5ක් භාවිතය විකිණීම තහනම් කරමින් 2014 නිකුත් කරපු මේ ගැසට් පත්‍රය අවලංගු කරලා අද රාත්‍රී 10ට විතර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ආණ්ඩුව ඔබතුමා විශ්වාස කරන විදිහට දැන් මේ කාලෙකදී හොඳ නැති වෙන ඒවා දැන් නැවත හොඳ වෙන්න ගන්නවා. ඒ ඇස්සේ අද අපි දැක්ක ජනාධිපතිතුමත් සහභාගී වෙලා මේ හරිත කෘෂිකර්මාන්තය පිළිබඳව බරපතල විදිහට සාකච්ඡා කරනවා. මේ එකකට එකක් පරස්පර නැද්ද ඔබතුමා දකින විදිහට? ඇයි මෙහෙම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? ඇයි මේ අවලංගු කරපු ගෙන්නන දේවල් පලිබෝධනාශක ග්ලයිෆොසෙට් බරපතල විදිහට සාකච්ඡා වුණා. දැන් නැවත ඒවා ගෙන්නන්න මේ කටයුතු සම්පාදනය වෙනවා. මෙහෙමයි. අපේ රටේ මේ ශේස්ත්‍රයන් පිළිබඳව ඒවම හදාරමින් ඒ වගේම පරීක්ෂණ කරමින් ඒව තුළම ජීවත් වෙන විද්‍යාඥයින් වෘත්තිකයින් ඉන්නවා. දැන් මම ගත්තොත් ඔබ ගත්තොත් ඔබ මාධ්‍යවේදීන් හැටියට ඔබට ඔබගේ වෘත්තිය පිළිබඳව දැනීමක් තිබෙනවා. ඒ වෘත්තිය හසුරුවන්නේ කොහොමද කියලා අවබෝධයක් තිබෙනවා. ඒක මට නෑ. මට ඇවිල්ලා මෙතන කියන්න පුළුවන්. නමුත් ඔබ තමයි අනිත් එක කරන්නේ. එතකොට මේ සෑම ශාස්ත්‍රයකටම අපි විධිමත් අධ්‍යාපනයක් තියෙනවා ලෝකේ. හරිද? ඒතර අපි මම ඒකයි කියන්නේ මේ දේශපාලක ඇවිල්ලා මේ විස්ම කර්මයක් නෙවෙයි. මේ හැමදේම දත් නෑ. හරිද? ඒ බොරු හොඳයි. හරිද? දේශපාලකයට තියෙන දැක්ම. ඒතර මේ දැක්ම ක්‍රියාත්මක කිරීමේදී වෘත්තීවේදීන් ඒ විද්‍යාඥයන්ගේ හඬට කන් දෙන්න ඕන. ජනාධිපතිවරයා මම කියන්නේ ඔහු පිළිබඳව ඔහුගේ ඥානය ඔහුගේ දැනුම පිළිබඳව හොඳම කිරා මන බලන්න පුළුවන් ප්‍රධාන සාධකය තමයි මේක. දැන් ඉස්සෙල්ලම ඔහුගේ මේ අභිලාෂය මම ඈතට යන්නේ නැතුව ඈතට ගියොත් මේක වෙන විදියකට ආවේ. නමුත් පැත්තේ ඔහු නිතරම කිව්වේ මොකද්ද? අපිට ආඩම්බර වෙන්න පුළුවන් ලෝකෙම කාබනික කුසකර්මාන්තය කරපු පළමු රට හැටියට කියලා. මොකද අපි ආඩම්බර වෙන්න ඕනේ එතනින්ද? අපි ආඩම්බර වෙන ප්ලෑන් එකක් හදමුකෝ. අඩුමතරමේ ඔලිම්පික් වලින් ලෝකඩ පදකමක් කරගන්න ඊළඟ සැරේ. අපි ආඩම්බර වෙන්න. අපි ආඩම්බර වෙමු ලෝකේ නේද? අලුත් තාක්ෂණයන් හොයාගත්තු අලුත් පර්යේෂණ කරපු කණ්ඩායම විද්‍යාඥයෙක් අපි කළා ආඩම්බර වෙමු. හරිද? අපි මේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ගැට ගැහුණු රටේ ආහාර සුරක්ෂිතතාවයත් එක්ක ගැටුණු විශාල ශාස්ත්‍රයක් පිළිබඳව මෙහෙම තීරණ ගන්නවද? කාබනික කුෂ්කර්මාන්තය කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් කාබනික අර සහතිකයක් දෙන්න කන්න 3ක්වත් හරිද? රසායනික පොහොර යොදු පොලවක් කන්න 3ක් විතර කාබනික යොදලා පාලනය කළා 4වෙනි කන්නේ තමයි ඒක කාබනික කියලා පිළිගන්නේ. ඒ තරම්. ඒතකොට ඔහු කාබනික නම් මේ කියන්නේ පලිබෝධනාශක තමයි මේකට විශාලම බලපෑමක් ඇති කරන්නේ. අද අපි දැන් ගෝවා ගත්තොත් ඔය දැන් ඔබ ගිහලා බැලුවොත් නෝරෙලි වැලිමඩ පැත්තේ උදේ තෙල් ගහලා හවස කඩනවා. කොළ හරිද? මෙහෙම තියෙන්නේ. ඉතින් මේක තමයි ටිකක් අනිත් පැත්තට තියෙන ටිකක් වැඩිපුරම සාකච්ඡාවට බඳුන් වෙච්ච. දැන් ජනාධිපතිවරයා මේ ඔක්කොම පැත්තකින් දෙලා දැන් තියෙන්නේ මොකක්ද දන්නවද? යූරියා විරෝධය. යූරියා කියන වචනේ හැර වෙන ඕනෑම එහෙකට උ සූදානම්.
සමාන පොඩි බාධකයක් කරනවා කාරණේ කිව්ව නිසා මම මේ කාරණේ පැහැදිලිව නිරවුල් කරගන්න කැමතියි. අද ජනාධිපතිතුමා පැහැදිලිව කතා කරනවා. දැන් ඔබතුමා කියනවා මේ විද්වතුන් ඒ වගේම මේ විෂය සම්බන්ධ විද්‍යාඥයන්ගෙන් ඒ විද්වත් මතය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබතුමා කතා කරා. ජනාධිපතිතුමා බරපතල චෝදනාවක් එල්ල කරනවා අද දවසේදී. මං දන්නවා මේ විද්වතුන් පිටිපස්සේ ඉන්නේ කවුද? අපි දන්නවා ඒ විද්වතුන්ට මෝටර රථ අලුතෙන් හම්බුනේ කොහොමද? ඒ පොහොර සමාගම් වලින් තමයි ඒවා ලැබුණේ. ඒ වගේම පොහොර සමාගම් වලින් වැටුප් ගන්න විද්‍යාඥයෝ තමයි මේ සම්බන්ධයෙන් මේ තර්ක විතර්ක මතු කරන්න කියලා. ඔබතුමා පිළිගන්නේ නැද්ද? එහෙම සිද්ධියක් මෙතන සිද්ධ වෙනවා කියලා. එතුමා එක කෙනෙකුට එතුමාගේ දෙපැත්තේ ටිකවුද? මහින්දානන්දතුමගේ ඔව්. සසීන්ද්‍ර රාජපක්ෂ. ඔව්. එතකොට දෙදෙනා ඉන්නවා. එතකොට දැන් විශාලම ප්‍රශ්නයක් මතුවී තිබෙනවා පොහොර නැව. පොහොර නැව ගෙන්වීම සඳහා අපි ණයවර ලිපි නිකුත් කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඕනෑම භාණ්ඩයක් සාමාන්‍යයෙන් අපිට මේක සරල ආර්ථික විද්‍යාව අපි ඕනෑම භාණ්ඩයක් මිලදී ගන්න කෙනෙකුට විකුණන කෙනා ඉන්නවා, ගන්න කෙනා ඉන්නවා, භාණ්ඩේ තියෙන පොලේදී. හැබැයි ජාත්‍යන්තර වෙළඳාමේදී විකුණන කෙනා කොහෙවත්, භාණ්ඩේ කොහෙවත්, ගන්නේ කොහෙවත්. දැන් මේ යාන්ත්‍රණය පිළිබඳ විශ්වාසය හදන්නේ බැංකු පද්ධතිය. එහෙනම් අපි මහජන බැංකුවෙන් LC එකක් ඕපන් කරලා කියනවා ඕගොල්ලෝ බඩුවේ වන්න අපි ඕගොල්ලන්ට සල්ලි දෙනවා. ඒ විශ්වාසය හදන්නේ බැංකු පද්ධතිය. ඒතකොට ණයවර ලිපියක් අපි නිකුත් කරා නේද? විවෘත කරලා අපි කව පොහොර නැවට එන්න. ඒකට පොහොර නැව ආවා. ආවට පස්සේ කියනවා මොකද්ද? අපි පොහොර ගෙනාවා අපිට සල්ලි දෙන්න. සාධාරණ උන්ගේ පැත්තේ. දැන් මෙතන ප්‍රශ්නේ ජනාධිපතිවරු ඇමතිවරුන්ගේ කොතනකාරී ඇහුවද? සාම්පල් පරීක්ෂා කරලා ප්‍රතිඵල එන්න කලින් ණයවර ලිපි නිකුත් කරේ කවුද? ඒකනේ ප්‍රශ්නේ. මේ ජනාධිපතිවරයා කියන්න ඕන සමාගම් වලින් කාර්යගතව දන්නව නම් ඉලිදරව් කර මම හෙට ආරාධනා කරනවා. ඒක සරල කතාවක් නෙවෙයි. රාජ්‍ය නිලධාරී වැඩ කරන ගමන් සමාගම් වලින් අල්ලස් අරගෙන සමාගම් වලට අනුව කටයුතු කරනවා කියලා රටේ ජනාධිපතිවරයා චෝදනා කරනවා නම් අර ජනාධිපතිවරයා කියන්න ඕනේ. මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. හිතලු කියන්න බෑ. හැබැයි මම මේ කියන එක හිතලුවක් නෙවෙයි. නැනෝ පොහොර පිළිබඳ ප්‍රශ්නේ. නැනෝ යූරියා. දැන් වාර්තා වෙලා තිබෙනවා මිලිලීටර 500ක බෝතලයක් 654 එකේ. අපි ගෙනත් තියෙන්නේ 2520ට. ඒ කියන්නේ මේ වගේ හතර ගුණයක්. හරිද? ඒක එළිදරව් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීමදී අපේ රජයේ LC එක විවෘත කරන්නේ කාටද? සප්ලයර්ට. දැන් අපි ගත්තොත් පොහොර නැවි නේද? LC එක ඕපන් කරලා තියෙන චීන සමාගමට. ඒජන්ට් මෙහි ඉන්නවා කවුද? ගාමිණී සනත් මැතිතුමාගේ ඥාතියෙක්ගේ සමාගමක් නෙමෙයි. චීන සමාගම ඒජන්ට්. දැන් ඒ නැව කරලා යවන්න බලයක් නැද්ද මේ නායකතුමා රජයට? මම කියන්නේ චීන සමාගම ඒජන්ට්. එතකොට අපි LC එක ඕපන් කරන්න කාට? සප්ලයර්ට. කින්ඩාවෝ සමාගම. කින්ඩාවෝ සමාගම තමයි චීනට සල්ලි දෙන්නේ. දැන් නැනෝ නයිට්‍රජන් වල සල්ලි දෙන්නේ කාටද? මොහන් ටිපෙරගේ account එකට. එයයි තව කෙනෙක්ගේ ජොයින්ට් account එකකට. කොහොමද ඉබ බඩු ගින්නේ? හරි. ඒ විතරක් නෙවෙයි. ඒකෙන් ඩොලර් ලක්ෂ 11ක් ඇරියා මම ආසන්න වශයෙන් කියන්නේ ඩොලර් ලක්ෂ 3ක විතර මෙහෙට යවුවා. ඊටු රට එයාගේ account එකේ තිබුණා. මම දන්න විදිහට දැන් මහජන බැංකුවේ පොදු account එකට අරන් තියෙනවා. ඉතින් මේවා ජනාධිපතිවරයාගේ ඇස් ඉදිරිපිට තියෙනවා. එයා බාර අමාත්‍යවරු දෙන්න දෙපැත්තේ ඉන්නවා. ඒක තියාගෙන පොහොර නිලධාරියෙකුට කියනවා පොහොර මේ කුෂ්කර්ම අමාත්‍යාංශ නිලධාරියෙකුට ඔයගොල්ලෝ පගා ගන්න. ඔයගොල්ලෝ මාගේ ගොල්ලෝ වෙනින් පිළිහිටනවා කියන එක නෙවෙයි. හැබැයි ජනාධිපතිවරයාගේ වගකීම හෙට ඉඳන් අපේ රටේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරන හැම නිලධාරියෙක් කෙරෙහිම මේ රටේ ජනතාව බලන්න පුරුදු වෙන කවුද? පොහොර සමාගම් වල ඒජන්ට්ලා. කාර් එක આવොත් හිතයි පොහොර සමාගම දීපු කාර් එක. ගොයක් හදලා තිබ්බොත් හිතයි පොහොර සමාගම දීපු ගයක්. මේ තමන්ගේ වැඩ කරන නිලධාරීන් ගැන මේ කියන්නේ. ජනාධිපතිවරයා එහෙම කතමැත දොරන අයිතියක් නේ. හරි. දැන් මම කියන්නේ ජනාධිපතිවරයා හරිද මෙවැනි කට මැත දොඩවන්න එපා. ඔහු වගකීමක් තිබෙනවා. දැන් අද ජනපතිවරයා සාකච්ඡාවේදී විශේෂයෙන්ම සඳහන් කළා දැන් රජයේ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ කාබනික පොහොර සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ඒකමයි. නමුත් රසායනික පොහොර ගේන්න ඕන නම් පෞද්ගලික අංශයට රසායනික පොහොර ගේන්න දෙන්න ඒක අපි ඒක මැදිහත් වෙන්න එපා. ඔහු විශේෂයෙන්ම කිව්වා ඇමතිවරුන්ට අපි මැදිහත් වෙන්න එපා. රසායනික පොහොර පෞද්ගලික අංශයට ඒක කරගන්න දෙන්න. හැබැයි පොහොර සහනාධාර දෙන්නේ කාබනික පොහොර වල විතරයි. ඒ කියන්නේ මොකද්ද ඔබ දැන් ආණ්ඩුව දිගටම කියනෝනේ මේ රසායනික පොහොර මාෆියාවක් රටේ තියෙනවා කියලා. එහෙනම් වඩාත්ම යෝග්‍ය දේ තමයි ආණ්ඩුව සතු ප්‍රධාන සමාගම් දෙකක් තියෙන ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර. ඒ සමාගම් දෙකේ පොහොර ගේන්න තිබ්බා.
ඒතර මෙහි සමාගම් වල මාෆියාවට අහු වෙන්නේ නැහැ. දැන් එන ජනාධිපතිතුමා උතන මාෆියාවට තරජනය කරලා අන්තිමට ඉනිමම් බදලා දීලා තියෙන කාටද? අන්තිමට ආණ්ඩුවෙන් පොහොර ගින්නේ ඒ මාෆියාකාරයන්ට පොහොර ගෙන්න දෙනවා. ඒ නිසා අන්තිමට ජනාධිපතිතුමා එතන හිටපු නිලධාරීන්ට මාෆියාකාරයාගේ ඒජන්ට්ලා කියලා බැලලා අන්තිමට ජනාධිපතිතුමා තීන්දුව අරන් තියෙන මාෆියාකාරයෝ වෙනවා. මං කියන්නේ එතුමා කියන වචනේ මොකද මම දන්නේ නැහැ මාෆියාද නැද්ද කියලා. එතුමාගේ වචන වලින් මම කියන්නේ. ඒ කියන්නේ දැන් මේ තීන්දුව කිසිවක් පැහැදිලි නෑද? එක වෙලාවක දෙන බඩීරින් වලට දෙනවලු. එළවලු වලට දෙනවලු. තේ වලට දෙනවලු. කුසිකර්ම ලේකම්වර එකක් කියනවා. හවස ජනාධිපතිවරයා තව එකක් කියනවා. රැය වෙනකොට තව SMS එකක් කියනවා. මේ අපේ රටේ කුසිකර්මාන්තයක මහා කන්නේ පටන් අරගෙන සමහර ගොයමට මාසයක් විතර ගත වෙලා යූරියා දෙවෙනි මුරේ ගහන කාලයත් ඇවිල්ලා මේ ඔක්කොම වෙලා තියෙන වෙලාව. මම දැක්ක කුසිකර්ම අමාත්‍යවරයා කියනවා මෙට්‍රික් මොකද්ද අපි හෙක්ටයාර් ලක්ෂ 8ක් අපේක්ෂා කරා මහා කන්නේ වගා කරන්න. දැන් 6ක් වගා කරලා මම එකක් කියන එක. මේ වගා කරපු අයගේ විශාල ප්‍රමාණයකට යූරියා තිබුණා. මම කියන්නේ කුඩා ගොවීන්ට නෙවෙයි ලොකු ගොවීන්ට. ඔය අක්කර 15 20 වගේ කරන ලොකු ගොවීන් ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් තමයි සහනාධාර පොහොර තියාගන්න. ඒ කියන්නේ මොකද ඒක පරක් වෙන නිසා. එක ආරම්භ කන්නේ ඒගොල්ලෝ කරන දේ තමයි සල්ලි වලට පොහොර අරන් ගහනවා සහනාධාර පොහොර තියාගන්න. ඊළඟ කන්නේ සහනාධාර පොහොර ඊළඟ කන්නට ගහනවා. ඒ කන්නේ ලැබෙන පොහොර ඊළඟ කන්නට තියාගන්න. එයි මේ සහනාධාර පොහොර ප්‍රමාද වීම නිසා තමන්ගේ ගොවිතැනට වෙන හානිය වළක්වා ගන්න. ඒ නිසා අද මේ වගා කරලා තියෙන කුඹුරු වලිනු විශාල ප්‍රමාණයක් රසායනික පොහොර යොදනවා. හරිද? ඒ කියන්නේ මම දන්නවා මඩ කලපුව අම්බන්තොට අනුරාධපුරේ විශාල ගොවින් මම දන්නවා දැන් අපේ කුඹුරක් තියෙනවා. ඉතින් අපි අක්කා වගා කරන අක්කමට කතා කරලා කිව්වා මල්ලි මම මේ සැරේ වගා කරන්නේ තව ඉන්නවා අක්කගේ හිතවතෙක් මේ ඒගොල්ලෝ ගාව නම් පොහොර තියෙනවා මම එයාට දෙනවා කිව්වා වගා කරන්න. හරිද? මම මේ අවංකව කියන්නේ. ඉතින් එයාට දෙනවා පොහොර වගා කරන්න. ඒතර කුඹුර එයාට වගා කරන්න දෙන්නේ එයා ගාව පොහොර තියෙන නිසා. එහෙනම් මේ කාබනික වගා කරන නිසා නෙමෙයි. ඒගොල්ලන්ට යම් ප්‍රමාණයකට පොහොර එක්ස්ප්‍රෙස් කරගන්න පුළුවන්කම ලැබුණා. එනිසා මේකෙන් අමාරු වැටලා තියෙන අක්කර 2කමාරක් අක්කර 2ක් 3ක් කරන සාමාන්‍ය ගොවීන්ට පොහොර නැහැ. ඔවුන් තමයි අමාරු වැටලා තියෙන්නේ. හරි මේ එඳ මේ ප්‍රතිපත්තිය මුළුමනින්ම අසාර්ථක දැක්මක් නැති ප්‍රතිපත්තියක් අඩුම තරමේ ජනාධිපතිවරයා. දැන්වත් මේක දිහා ආපහු හැරී බලලා තීන්දුවක් ගනීවි කියලා ගොවි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. නමුත් නැවත මම දැක්ක කියනවා නේද? මොකද්ද රසායනික පොහොර ආනයනය නතර කරනවා මොකද්ද තේරෙන්නේ නැහැ මේ කියන එකවත්. එතුමා එකක් කියනවා ලේකම්තුමා එකක් කියනවා අධ්‍යක්ෂවරයා තව එකක් කියනවා හවස් වෙනකොට SMS එකක් තව එකක් කියනවා නිසා සම්පූර්ණ අවුල් කරන් තියෙනවා. මම කියන්නේ අපේ රටේ කුසකර්මාන්තය කියලා කියන්නේ නිකන් නෙමෙයි. අපේ රටේ කුසකර්මාන්තය කියන අපේ රටේ සංස්කෘතිය. ලෝකේ හැම රටක්ම තමන්ගේ ශිෂ්ටාචාරය ගොඩනගෙන ආකාරය ගැන තියෙනවා. නිකන් ශිෂ්ටාචාර ගොඩනගෙන්නේ නැහැ. ශිෂ්ටාචාරය ගොඩනගන්නේ ආර්ථික ක්‍රියාදාමයක් එක්ක. අපේ ශිෂ්ටාචාරය ගොඩනගන්නේ අපේ ආර්ථිකයේ ප්‍රධාන දේ කුසකර්මාන්තය. අපේ අනුරාධ ග්‍රාම නේද මල්වතුවේ අසබඩ විජිත ග්‍රාම කලාවේ අසබඩ එහෙම තමයි අපේ ග්‍රාම පටන් ගත්තේ. අපේ පුරාණ රජවරු වැව් 32000ක් හැදුවා. මත තියලා. ඒක න අපිට ඉතාමත් මෝසම් දෙක වර්ෂාවක් තියෙනවා. අතරමැදි මෝසම් වර්ෂාවක් තියෙනවා. ඉතින් ওই වියලි කලාපයට ඔක්තෝබර් 15 පටන් ගත්තාම මහා වැහි පටන් ගන්නවා. අර වැව් පද්ධතිය ඔක්කොම පිරෙනවා. පොළොවේ තෙතමනේ ආරක්ෂා කරගන්න. නේද සතාපි සිව්පාවට බොණ්ඩ වතුර තියෙනවා. හරි. ඊට පස්සේ මේ වගාවට වතුර තියෙනවා. ඒකට විශාල වැව් පද්ධතියක් නිර්මාණය කරනවා. ඊට පස්සේ අපේ තාක්ෂණයේ වැවැස්ස තියෙන්නේ. අපි තමයි බිසෝකොටු නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ලංකාවේ නිර්මාණය. මණ්ඩසොරු අපේ නිර්මාණය. තිසාවේ විඳන් කලාවේ විඳන් තිසාව දක්වා 70ක්ම 28ක් අඟලකට බැස්මස් සහිත. යෝධයල අපේ නිර්මාණය. අපේ කුස්කර්මාන්තය. ඒක ඇතුලේ තමයි අපේ අධ්‍යාත්ම තිබුණා. අපිට මතකයි පොඩි කාලේ මගේ අපේ අප්පච්චිලා කුඹුරු කරන කාලෙත් මම දන්නවා. අපේ කුඹුරේ අවසාන ලියදු දෙක වදල කියලා කියන අපි හරියට. ඒකේ ලියදි දෙකක් අපි අත්තරනවා කුරුල්ලන්ට කන්න කුරුළු පාරු කියලා. අපි එහෙම ජනතාව. එහෙම ජාතියක් මතක තියාගන්න. හරිද? අපි වැව ආරක්ෂා කරා. වැවට ගිහිල්ලා අපි බාරහාර වෙනවා. මේ වැවේ එක්ක මී ගහ යට එක්ක බෝ ගහක් යට නේද? අපි ගිහිල්ලා බාරහාර වෙනවා පඳුරු බදිනවා. ඒවත් එක අපේ සංස්කෘතියක් තිබුණා. එඳ මේ කුස්කර්මාන්තය කියලා කියන්නේ නිකන් වෙළඳ භාණ්ඩයක් නෙවෙයි. මේ පිටරටින් බුරුමෙන් හාල්ගෙන දෙන්නම් ඉන්දියාවෙන් හාල්ගෙන දෙන්නම් නෙවෙයි. මේක අපේ ජන ජීවිතයේ අපේ ජන සංස්කෘතියේ පදනම මේක. මේක මත තමයි මේ මහා සමාජී මුල් ඇදලා තියෙන මේ දේ මත. ඒ නිසා මේ උදුරන්න හදන්නේ මේක ඒක මතක තියාගන්න කියලා. හරි අර මේ උදුරන්න හදන්නේ මොකද්ද? අපේ මිනිස් සමාජයේ ගොඩනැගුණු ශිෂ්ටාචාරය. අපි මේ මහ පොළොවත් එක්ක තියෙන ඓන්ද්‍රිය සම්බන්ධය. මේක මොකද්ද කරන්න හදන්නේ? මේ ඔක්කොම අයින් කරලා කොම්පැනි කාරයන්ට ඉඩම් දෙන්න හදනවා. වගා ඇති වෙයි. හැබැයි කොම්පැනි කාරයන් අපි ඓන්ද්‍රිය සමාජ ජීවිතේ මේ නැති කරන්න හදන්නේ. ඒ නිසා ජනාධිපතිවරයා මේ සෙල්ලම් කරන්නේ
අන්නේ ඓතිහාසික උරුමයක් එක්ක. ඒ නිසා කුෂ්කර්මාන්ත එක තමයි කෙටියෙන් කියන්නේ. කුෂ්කර්මාන්ත ඇත්ත සංවර්ධනයක් ගැන හිතනවා නම් ප්‍රධාන කරුණු 8ක් ඉටු කළ යුතුයි. අපි විරාමයක් අරගෙන අපි කතා කරමු. විරාමයකින් පසු යරිත් හමුවෙමු. ඔය ඇවිත් තියෙන්නේ ඈ දැන් මං තමුසර කිව්වේ මොකද්ද ඈ මං තමුසර කිව්වේ මොකද්ද අඩෝ මේ යකෝ මේ සද්ද වල කන පාත් කරන් යන්නේ මේ සද්දට බයලා නෙමෙයි එయ్యකෝ අපිට වැඩ තියෙන හින්දා දැන් උඹට ඕනේ අපි කන දික් කරනවා බලන්න නම් ඒකත් පුළුවන් මොනවද ඔබ කියන්නේ ගෑස් සබන් සමය ඇති විෂ බීජ සෝදා හරිමින් පැටියාගේ සොෆ්ට් සමත සුරකිනවා. දිනපතා දැසන 6:30ට පත්තරේ ප්‍රධාන අනුග්‍රහය ඔබව බලගන්වන්න 100% සූදානම් නෙස්ට් මෝල්ඩ් සම අනුග්‍රහය සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධ වලින් නිෂ්පාදිතයි රාජපුර හන්දි තෙල කාලෙම පවුලේ ආරක්ෂාව ගැන හිතන එක දෙමව්පියන්ගේ යුතුයකම සමදා සමහන් සමදා සුවෙන්. After O levels, your best route to university without IELTS. Call APIT for more details. අද සමතකම් සදා සුරකින People's Insurance ආදරෙන් බලාගන්න. Is there a lawyer within you? Attend weekend classes while you work. Call APIT. රෝද 4ක වාහනයක් ගන්න. Asset line leasing සලෝන්. දැන් අලුත් ඩයලොග් හෝම් බ්‍රොඩ්බෑන්ඩ් පෙරගැවුම් සම්බන්ධතාවයන් සඳහා හොඳම වාසි දෙකක්. NP Finance සිංහාවලෝකනය සියවසක දුර දකින අඩ සියවසක අභිමානය. සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝදයි. Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely දැන් Glow and Lovely. මම කියන්නේ නොපෙනෙන බලවේග ළඟා කරගන්න ක්‍රම තියෙනවා. ඔබ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මේවා පිළිබඳව විශ්වාස කරනවා. ඖෂධී විශ්ව ශක්තිය සාර බල උදෙසා කිම්මුර බදාදා රෑ 10:15ට ඔබේ දරුවාට නව සිග්නල් දන්තාලේපි ලබා දෙන්න සිරිලක සිනා සුරැකේවා. නවලක්ස් විටමින් E සමගින් සඳමෙන් දිතුලන මුහුණක්. ඔබ යලිත් ඉර හරි කෙලින් සමගයි කොන්නේ අද අපේ ආරාධිත ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා. නායකතුමා ඔබතුමාගේ ප්‍රශ්නය පොඩි පැත්තකට වෙනස් කරනවා මේ එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගන්නයි යන්නේ. ඒ සම්බන්ධයෙන් මේ පත් කරපු සභාපතිත්වය සහ කමිටු සමාජිකත්වය පිළිබඳව ඔබතුමාගේ අදහස කෙටියෙන් මුලින්ම විමසුවා. විශේෂම ගත්තොත් අපේ රටේ ව්‍යවස්ථාවක් හැදීම සඳහා ජනාධිපති නීතිඥ රොමේ සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තිබුණා. මනෝහර සිල්වා වගේ ජනාධිපතිවරු ඉන්නේ. ඒකට ඒක එකක් මේ ව්‍යවස්ථාවක් හදන්න. එතෙන් එක නීතිය එන්න ඕන. ඊළඟම දන්න විදිහට අධිකරණ අමාත්‍යාංශනුත් පනතක් ඉටුම්පත් කරලා තිබුණා එක නීතියක් පිළිබඳව. එසේ තිබියදී මෙවැනි කමිටුවක් පත් කරේ ඇයි කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම එහි ප්‍රධාන ස්වාමින් වහන්සේ කෙරෙහි අනෙක් ජාතිකත්වයන්ගේ තියෙන යහපත් එකක් නෙවෙයි. සමහර අය හිතනවා මේ ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කරන්න, ගැටුම් ඇති කරන්න උන්වහන්සේගේ දායකත්වයක් තිබුණා කියලා. ඉතින් මම හිතන්නේ අපිට එක රටක් එක නීතියක් වැනි පොදු සමාජයට බලපාන පොදු නීතියක් සකස් කරනවා නම් ඉස්සරළම අපේ පුද්ගලයන් ඒ පොදු සමාජයේම කැමැත්ත දරන පුද්ගලයන් වීම තමයි මේකේ ප්‍රතිඵලවල තියෙන
ප්‍රතිඵල ලබා ගැනීම සඳහා තියෙන පළමුණු ප්‍රවේශය. හරි. ඔවුන් දැන් මේ අවස්ථාව වෙනකොට මහජන අදහස් විමසීම සිදු කරගෙන යනවා නායකතුමා. ඔබතුමාලට ආරාධනයක් ලැබුණොත් ඔබතුමාලට මේ එක රටක් එක නීතියක් හදන්න ඔබතුමාලගේ යෝජනා දෙන්න කියලා ඔබතුමාලා එකට එකඟ වෙනවද? ඔව් මම ඒක චුට්ටක් කල්පනා කරලා බලන්න අපි තාම එහෙම කල්පනා කරේ නැහැ. ඒ පිළිබඳව අපිට පක්ෂෙත් එක්ක කතා කරලා තීරණයක් ගන්න පුළුවන්. යනවද නැද්ද කියලා. මොකද හොඳයි. ඒත් එක්ක මේ ඒහා සම්බන්ධයෙන් මේ ගොඩනැගෙන ප්‍රශ්නයක් නායකතුමා මම මේ අහන්නේ දැන් අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා මේ ඉදිරිපත් කරා මේ අපේ වැඩසටහනට ඇවිල්ලා තෝ ඉදිරිපත් කරා මේ මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් සංශෝධන ගේනවා කියන කාරණාව. මේ වෙනකොට බොහෝ දුරට සංශෝධන ඉදිරිපත් කරලා ඉවරයි පාර්ලිමේන්තුවට දාලා මේක සම්මත කර ගැනීම සඳහා තමයි තියෙන්නේ කියලා. මේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව් එහෙම අපිත් හිතන මේ අවුරුදු 12ක් කියන්නේ දැන් අපි ගත්තොත් අවුරුදු 12ක දැරිවියක් අපි කාටත් ඔළුවේ මැදිනවා. ඒ වගේම මම හිතන්නේ නෑ ඒක රැකෙන්න ඕන කියලා කෑ ගහන අයගෙත් දරුවෝ 12 දී විවාහ කරලා දෙනවා කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා ඇත්තට මේක යල් පැනපු යම් නිකන් අර අන්තවාදී හැඩයට නියෝජනය වෙන සටහනක් විතරයි තියෙන්නේ. ඒක වෙනස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා උත්සාහයක් දරනවා නම් ඒ සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙනවන අපි සහය ලබා දෙන්න ලැස්ති. ඒ මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් දරුවන් ගැන කතා කරද්දීම නායකතුමා මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ. දැන් අපි දකිනවා අපේ බෞද්ධ ආගමික පන්සල්වල සාමණේර වහන්සේලා මහාන කරනවා. කුඩා දරුවන් මහාන කරනවා. ඒත් එක්කම අපිට හරි අමිහිරි ප්‍රවෘත්ති වාර්තා වෙනවා මේ පන්සල් ඇතුළෙම ඔවුන් අපයෝජනයට ලක් වෙන කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගේ ළමා කාලය අහිමිවීම සම්බන්ධයෙන් මේ සමාජ මාධ්‍ය තුල මේ වෙනකොට දැඩි කතා බහකුත් ඇති වෙලා තියෙනවා නායකතුමා මේ සාමණේර වහන්සේලා මේ විදිහට මහාන කිරීම සම්බන්ධයෙන් විරෝධයක් ගේන්න ඕනේ මේ 50 මේ නීති සංශෝධනය විය යුතුයි කියන කාරණාව ඔබතුමාලා පක්ෂයක් විදිහට මේ කුඩා දරුවන් මහාන කරවීම සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තියෙන්නේ? අපිව බලන්න ඕනකම තිබෙන්නේ සමාජයක් පදනම් වෙලා තිබෙන සංස්කෘතික මෙවලම් තිබෙනවා. එනේ සමාජයක් නිකන් නීති රෙගුලාසි මතම නෙවෙයි සමාජයක් පවතින්නේ. ඒ ශිෂ්ටාචාරයේ ගොඩනැගිච්ච සංස්කෘතික බැඳීම් එක ගැට ගැහෙනවා. ඒ නිසා අපි සංස්කෘතික බැඳීම් ප්‍රශ්න කළ යුතු වන්නේ ඒවා අපි වෙනස් කළ යුතු නම් වෙනස් කළ යුතු යන්නේ සමාජී අර ගැටුමක් නිර්මාණය කරන දිශාවට නෙවෙයි සමාජයේ දියුණුවක් නිර්මාණය කරන දිශාවට. ඒ වගේම පන්සල් තුල වෙන්නේ අපහරණයක් සිදු වෙනවා නම් මට හිතෙන්නේ. ඉතින් කොතනක එක පන්සලද පොලිසියද මාධ්‍ය ආයතනකද ભેදකින් තොරව ඒ හැම දිනාටම සාධාරණ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එන ඔබතුමාගේ අදහසය එවැනි නීති සංශෝධනය විය යුතුයි කියන කාරණාව දෙවෙනි ඒක දේශපාලකයන්ගේ වැඩක් නෙවෙයි. අපි හැමදාම පටලගන්නේ උතන. නේද? අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යවරයා විදිහට ළමා විවාහ සම්බන්ධයෙන් එතනත් ඉන්නේ දරුවෝ. ඔව් මා දන්නවා ඔහු ඒ නීතිය සකස් කිරීමට පෙර ඒ මුස්ලිම් අවිලව්‍යතුමාලත් එක්කත් ඒ මුස්ලිම් ආගම කණ්ඩායමකට විශාල සාකච්ඡාවක් ගෙනිච්චා. ඔබතුමාලට හිතෙන්නේ නැද්ද ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැදෙත් තමයි මේක එන්නේ. ඒතර මා හිතනවා ඒ ආගමික සංස්ථාවල කුමක් වුවත් වෙනස් වී යුතු වන්නේ ඒ ආගමික සංස්ථාවන් එක්ක කරන සාකච්ඡාවක ප්‍රතිඵලයක් මිසක් දේශපාලකයන් තමන්ගේ අධිකාරී බලය හරහා නොවන බව තමයි මගේ විශ්වාසය. නෑ අධිකාරී බලය නෙමෙයි නායකතුමා මම ප්‍රශ්න කරන්නේ. මේ වගේ අමිහිරි සිදුවීම් සිද්ධ වෙනවා නම් ඔබතුමාලා මහ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කොට්ටාශයක් විදියට ජනතාව හඳුනගෙන ඉන්නවා. අනිත් පක්ෂවලට සාපේක්ෂව ඔබතුමාලා මහ ජනතාව වෙනුවෙන්ම කතා කරනවායි කියන එකත්. ඒතකොට මේ වගේ කාරණාවකදී ඔබතුමාලට අඩුම තරමේ පාර්ලිමේන්තුවර මෙන්න මේ වගේ සිදුවීම් වෙනවා. ඒ හින්දා අවධානය යොමු කරන්න ඕනි කියන කාරණාවවත් ඔබතුමාට ඉදිරිපත් කරන්න බැරි. ඒ කියන්නේ ඒ කවුරු හෝ කෙනෙක් අයුක්තියට අසාධාරණ ලක් වෙන්නේ කොතනද කියන එක ભેදකින් තොරව අපි අසාධාරණ ලක් වෙන අයුක්තියට ලක් වෙන පුද්ගල වෙනම පෙනී ඉන්නවා. ඒක පිළිබඳ විවාදයක් නෑ. මා මේ කියන්නේ අර අපි යම් වෙනස් කිරීම වලට යනවා නම් සංස්කෘතියම කරුණක වෙනස් කිරීම වලට යනවා අපි කල යුතු වන්නේ ඒ ආගමික සංස්ථාවන් එක කරන පුළුල් සංවාදයක් සාකච්ඡාවක් කරා එහෙම නැත්නම් අපිට ඒවා ජනප්‍රිය වෙන්න පුළුවන්. හැබැයි විශාල ගැටුම් නිර්මාණය කරලා තමයි ඒවා කෙලවර වෙන්නේ. ඒක සමාජයේ සමාජ මොකද පොදු පැවැත්මක් වෙනකොට සමාජ විවිධ ගැටුම්කාරී තැනකට පතල් වීමේ අනතුරක් තියෙනවා. ඉතින් මා දන්නවා දැන් මුස්ලිම් ඔය නීතියේ වෙනස්කම් පවා දීර්ඝ කාලයක් ඔය අදක නෙවෙයි මම දැන් අවුරුදු 5-6ක කාලයක් සීර්ඝ කාලයක් තිස්සේ සංස්ථාවන් එකේ පුද්ගලයන් එක අදහස් සුවමාරු කර ගැනීමෙන් එන ප්‍රතිඵල. ඉතින් අනිත් ඒවා වුණත් ආයුත්තේ පාරක කියලා තමයි හිතන්නේ. අපි ආපහු අර අයවැයේ ප්‍රධාන කාරණයකට යමු මේ
බඩු මිල සම්බන්ධයෙන් මේක ආණ්ඩුව විවිධ අවස්ථාවලදී විවිධ තීන්දුව ගත්තා. ඒ කියන්නේ පාලන මිලක් ඇති කරා, ඒ පාලන මිල නැවත ඉවත් කරගත්තා සහ අත්‍යවශ්‍ය කොමසාරි ජෙනරාල්වරයෙක් දැම්මා. ඉතින් පාලනය කරන්න බැලුවා. නමුත් අවසානයේදී සම්පූර්ණ සියල්ල විවෘත කරා. ඒත් මේ වෙනකොට පාලන මිලක් නැහැ. නමුත් දැන් සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මැදිහත් විය යුතුයි කියලා හිතනවද ඔබ? මේ ඉල්ලුම සැපයුම මත මිල තීරණය කිරීමේ ක්‍රියාවලියකට දැන් තියෙන්නේ. ඒ නිසා බැසිල් රාජපක්ෂ මුදලමතුමත් කියන්නේ අපි නිෂ්පාදනය වැඩි කර යුතුයි, සැපයුම වැඩි කර යුතුයි. ඒ වෙනකොට මිල ස්ථායීතාවකට ඇති වෙයි කියලා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? අපි හිතන්නේ මෙහෙම. ඒ කියන්නේ අපේ රටේ සමහර ශේස්ත්‍ර තිබෙනවා. ඒ ශේස්ත්‍ර පෞද්ගලිකාංශ විසින් ක්‍රියාත්මක වෙන අතර රජයේ විසින් යම් නියාමනයට ලක් කළ යුතුයි. සමහර ශේස්ත්‍ර. හැබැයි අත්‍යවශ්‍ය ශේස්ත්‍ර ගණනාවක් තිබෙනවා. ඒවා අනිවාර්යයෙන්ම රජයේ ආම් එකක් තබා ගත යුතුයි. ඒ පාලනය කිරීමේ කොටසක් රජයේ සතු තිබී යුතුයි. ඒව තමයි පෙට්‍රෝලියම්, විදුලි බල, අත්‍යවශ්‍ය ආහාර. මොකද ඒවා පුරවැසියන්ගේ මූලික අවශ්‍යතාවය. එන්නේ පුරවැසියන්ගේ මූලික අවශ්‍යතාවයන් මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම පෞද්ගලික කණ්ඩායමක් අතේ නම් තියෙන එක යුක්තිසහගත නැහැ. ඒ නිසා මම කලින් කියන්න හැදුවෙත් ඒකයි. මම කියව රහල් ප්‍රශ්නේ වුණත් අපිට ගැසට් වලින් විසඳන්න බෑ. ඒ මෝල් හිමියන් මහා වංචනිකයන් කියලා ඒවා කඩාපැනලා විසඳන්න බෑ. ඒ මෝල් වල වී පැහැරගෙන ඇවිල්ලා විසඳන්න බෑ. ඒවා නිකන් ජනප්‍රිය ඒවා. ඒ වෙලාවේ අප්පුඩි ගහන්න පුළුවන් රයිට් ගෝඨාභය මාත්‍ය ඔන්න ආරක්ෂක ලේකම් ගෝඨාභය ආවා, නිවුන් නැල්ලෝ පත් කරා, ජෙනරල් ගියා, මේවා වට කරා, ලොරි පටව ගත්තා ආවා. ඒක නිකන් කෙටි ක්‍රියාදාම චිත්‍රපටයක් විතරයි. වෙන කිසි දෙයක් හිතන්නේ නැහැ. ඒක වෙනස් කළ හැකි වන්නේ මාර කලින් කිව් පරිදිම මොනොපොලි ඒකාධිකාරීත්වයක් හැදීම අපි වැළැක්විය යුතුයි. ඒක තමයි මෙතන අපේ පාලනේ අත්‍යවශ්‍ය භාණ්ඩවල නේද? ඉබාගාතේ මිල ඉහිට මිහිට චලනය වෙනව වෙනුවට යම් කොටසක් රාජ්‍ය විසින් හැසිරිය යුතුයි. හැබැයි ඒ වගේම සමහර තීස්තර තියෙනවා රජයේ නියාමන කාර්ය පමණක් කළ යුතුයි. රජයක අත්තරින්න ඕන. රජය සමහරව කරන්න ඕනේ. ඒම තමයි අපි ඉන්න ලෝක විද්‍යාලයේ සමහර භාණ්ඩවල මිල මේ කොවිඩ් තත්ත්වයට එක්ක විශාල ලෙස ඉහළ ගිහිලා තියෙනවා. සමහර කාලේ දැන් පෙට්‍රල් වගේ දේවල් නම් සමහර කාලේ පහළ යනවා, සමහර කාලේ ඉහළ යනවා. දැන් ඔබ යෝජනා කරන්නේ දැන් මේ ජාත්‍යන්තර රජපොලේ මිල ඉහළ යෑමත් එක්ක ඔබ යෝජනා කරන්නේ මොන වගේ දෙයක්ද? දැන් අපි දැන් තෙල් වලට දැවුවොත් එහෙම සහන ආධාර දීලා පාඩු ලබලා තමයි ජනතාවට තෙල් දෙන්නේ. ඔබ යෝජනාව මොකක්ද? ඇත්තට මේක අපිට තියෙන්නේ අපි මොනතරම් ප්‍රමාණයකට ආර්ථික වශයෙන් ශක්තිමත් කියන සාධකයේ මත. මම ඔබට උදාහරණයකට කිව්වොත් කැනඩාවේ ගත්තොත් මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අපේ යාළුවෝ හිටියා. ඒගොල්ලෝ කියපු දේ තමයි එයා පෞද්ගලිකංශ රැකියාවක් කරා. එයාට ඒ රැකියාව අහිමි වෙනවා නම් ආණ්ඩුවෙන් කැනේඩියානු ඩොලර් 2500ක් ගෙවනවා. හරිද? එතකොට එයාට එක කොන්දේසියයි තියෙන්නේ. ඔයාට අර වැටුප ලැබුණොත් මේක අපි අපව ගන්නවා. ඒ ඔක්කොම අර ජාලගත කරලා තියෙන නිසා දින දෙකයි හොඳේ පොරොලගෙම පහුත් 2500. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලගේ අධ්‍යාපනයේ ඒ වෙනකොට මම දන්න පොඩි ළමයෙකුට ඩොලර් 300ක් දුන්නා. ඒක 500 දක්වා වැඩි කරා. ලොකු ළමයෙකුට 500ක් දුන්නා. ඒක 800 දක්වා වැඩි කරා මාසික දීමනාව. ඒ වගේ මේගොල්ලන්ට දුරකථනයෙන් කතා කරලා ඇහුවා අපි ඔන්ලයින් අධ්‍යාපනය පටන් ගන්නවා. ඔයගොල්ලෝගේ දරුවන්ට කම්පියුටර් තියෙනවද කියලා. මගේ මිත්‍රයා කිව්වා මගේට එකක් තියෙනවා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පහුවදා දෙකක් ගෙනත් දෙනවා. හරිද? ඊට පස්සේ ගුරුවරයෙක් සතියකට දවසක් ඒ ළමයාත් එක්ක කතා කරනවා. එතකොට මේ අර්බුද මේ කොවිඩ් වසංගත තත්ත්වය එහෙට එනකොට ඒ රාජ්‍යයන් ඒ විදිහට ප්‍රතිචාර දක්වන්නේ කුමක් නිසාද? ඒගොල්ලන්ට ආර්ථිකය වර්ධනය කරලා අතිරික්තයක් අතේ තියෙනවා. ඒකට තමයි ආණ්ඩුව ඉන්නේ ඇත්තටම. ඒ ශක්තිමත් සමාජ ආරක්ෂණ අරමුදලක් අපිට අවශ්‍යයි. ඉතින් අපිට වෙලා තියෙන දේ තමයි අපිට ශක්තිමත් සමාජ ආරක්ෂක අරමුදලක් නැහැ. මේක නිකන් අපි අර එදා වෙල ටුවර්ස් වගේනේ. එදා දුවනවා, එදා කීයක් හොයාගන්නවා, එදා ඒකෙන් ජීවත් වෙනවා. එහෙම ආර්ථිකයක් නැදලා තියෙනවා. එවැනි ආර්ථිකයකට ඉතින් සිද්ධ වෙන්නේ තමයි මොකද්ද? ලෝක වෙළඳ පොලේ මිල ඉහළ ගියොත් මෙහෙ වැඩි කරනවා. අඩු වුණත් ඒත් අඩු නොකර ඉන්නවා. ගාණක් හොයාගන්න try කරනවා. ඉතින් ඒක වෙලා තියෙන්නේ අපි ආර්ථික වශයෙන් අත්පත් කරගෙන තියෙන තැන එක්ක. ඉතින් අපි තුත් ආරම්භයේදී අපිට මේ සංවර්ධන මාවත ගන්නකම් ඒ පාර අපිට යන්න බෑ. හැබැයි අපි සංවර්ධනය අත්පත් කරගත්තා. අතිරික්ත ධනයක්. ඒක ඕන රටකට. අතිරික්ත ධනයක් තියෙනවා. ඒක ගම් වතුරක්ද, සුළි සුළඟක්ද, සමාජ වසංගත තත්ත්වයක්ද නේද?
සාමාන්‍ය ජන ජීවිතේ කඩා වැටීමද මේ හැම වෙලාවකම. මොකද ආණ්ඩුව කාර්යභාරය ජනතාව බලාගන්නේ. ඒකට තමයි ආණ්ඩුව පත් කරන්නේ. අපිට තනියම යැපෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම මොකද වෙන්නේ? අපි හැමදේනම ආයේ සමාජයකට ජීවත් වෙන සමාජයක් ආරක්ෂා කර ගැනීම රාජ්‍ය කාර්යභාරය. ඒ නිසා මා හිතනවා අපේ ඒ සඳහා ලෝක වෙළඳ පොලේ මිල උච්චාවචනත් එක්ක අපි යන්නේ කොහොමද කියලා තීරණය වෙන්නේ අපි අත්පත් කරගෙන ඉන්න ආර්ථිකේ වටිනා ආර්ථිකේ ශක්තිමත් භාවය අනුව. එහෙම නැතුව මම හිතන්නේ නෑ අපිට පුළුවන් වේවි කියලා එකපාර මේකද කියලා කියන කෙසේ වුවත් අපි හිතනවා මේ රටේ පුරවැසියන් ජීවත් කරවීම තමයි අපේ ප්‍රශ්නේ. මෑතකදී සමීක්ෂණ වාර්තාවක් එළියට ආවා. ඒ සමීක්ෂණ වාර්තාව අනුව කියනවා අපේ රටේ ජනතාවගෙන් 94%ක් කියනවා ජීවන වියදම දරා ගන්න බෑ කියලා. ඒ විතරක් නෙවෙයි තවත් ඔවුන් කියනවා ඉදිරි මාස 12ෙත් මේ ජීවන වියදම වර්ධනය වෙනවට සමාන වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ගේ දෙවෙනි ප්‍රශ්නේ සෞඛ්‍ය සහ ආසිත ගැටලු. මම හිතන්නේ ඒක කොවිඩ් නිසා කියලා එක විශේෂ ගැටලුවක්. තුන්වෙනි ගැටලුව ඔවුන් කියන්නේ මේ ආර්ථිකේ කඩා වැටලා කියලා 64%ක් අද කියනවා. මේක ඉස්සර කියපු නැති කතාවක්. ඉස්සර කිව්වා බඩු ගණන් කියලා. ඒ වගේ ආර්ථික කඩා වැටලා කියලා 64%ක් කියනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි විරැකියාව. හතරවෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ තමයි අධ්‍යාපනය. ඒ නිසා මේ ඔක්කොම බලපුවම මේ ඔක්කොම ගැට ගැහිලා තියෙන මොකක් එකද? අද ජනතාවගේ ප්‍රමුඛතම ප්‍රශ්න ඔක්කොම ගැට ගැහිලා තිබෙන්නේ ආර්ථිකයත් එක්ක. නීතිය සාමය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි අද ඉස්සරහට. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ගොඩාක් යටින් තියෙනවා. අද ප්‍රධාන ප්‍රශ්නේ මේ ආර්ථිකය. ඒ නිසා තමයි අපිට පහසු වෙලා තියෙන්නේ. මොකද හැමදාම අපේ රටේ දේශපාලනේ මාරු වුණේ මේ ආර්ථිකය කියන සාධකය මත නෙවෙයි. හරිද? 1999ට ගියොත් නැත්නම් 94ට ගියොත් 94 දේශපාලනේ මාරු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන සාධකය මත. 94 දී 99 දී චන්ද්‍රිකා මැතිණිය නැවත ජයග්‍රහණය කරන්නේ බෝම්බේ මත. 2005 දී මහින්ද රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරන්නේ යුද්ධයේද අර සාම ගිවිසුමද කියන එක මත. 2010 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරන්නේ යුද්ධ ජයග්‍රහණය කිරීම මත. 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජයග්‍රහණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මත. 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරන්නේ ජාතික ආරක්ෂාව මත. ඒ නිසා දශක ගණනාවක් අපේ රටේ ආණ්ඩු මාරු වෙලා නැහැ ආර්ථිකය මත. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට ආර්ථික ප්‍රමුඛතලයට ඇවිල්ලා තිබෙනවා. හැම වෙලාවම මේ පාලකයන් සමත් වුණා වෙන ප්‍රශ්න විසින් ආර්ථිකය යටත් කරන්න. යුද්ධ තියෙන වෙලාවේ කිව්ව මොකද? අපිට යුද්ධ නිසා ආර්ථිකය ගොඩ ගන්න බෑ කිව්වා. ඔබට මතකයිද? නේද? මොනතරම් අපිට කිව්වද නේ? මට මතකයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ කාලේ රැස්වීමකදී කිව්වා අර මල්ටි බැරල් කියන ඒ අවියෙන් තප්පරයකට මෙච්චර උණ්ඩ නිකුත් වෙනවා. එක උණ්ඩයක් මෙච්චර වටිනාකමක්. පැයක් ඒකෙන් උණ්ඩ ගැහුවොත් හිස්පිරිතාලයක් හදන්න පුළුවන් කිව්වා. හැබැයි දැන් මේ උණ්ඩ ගහන්න ඉස්පිරිතාල හැදුවද? අපි අහන්නේ එච්චර. එදා කිව්වා යුද්ධ නිසා රස්සා දෙන්න බෑ. යුද්ධ නිසා සෞඛ්‍ය හදන්න බෑ. යුද්ධ නිසා අධ්‍යාපනය දෙන්න බෑ. එදා මොකද උනේ? ඒගොල්ලෝ සමත් වුණා. මා කියන්නේ යුද්ධයේ ආර්ථිකයට බලපෑමක් ඇති නොකරා කියලා. නමුත් ඒගොල්ලෝ අර ආර්ථිකයේ තියෙන සියලු අරබුද යුද්ධ විසින් වහගන්න. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී විසින් වහගන්න. එහෙම නැත්නම් ජාතික ආරක්ෂාව විසින් වහගන්න. ඒ නිසා මේ ඇත්ත ප්‍රශ්න කවදාවත් උඩට එන්න දුන්නේ නැහැ. දැන් විශේෂයෙන් ගත්තොත් මේ ඇත්ත ප්‍රශ්න අභිමුඛ වෙලා තියෙනවා. ඒ නිසා අපි වැදගත් මේ ප්‍රශ්නෙට. මොකද මේ රට මේ දක්වා ගමන් කරලා තිබෙන මේ ආර්ථික උපාය මාර්ගය වැරද්ද. ඒ නිසා අපි අනිවාර්ය ලෙස අපි සාකච්ඡා කරමු. ප්ලෑස්ටි. මොකද අපි හිතනවා මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය ආර්ථික දැක්ම මේ රටේ ආර්ථික දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ඥානය තියෙන කණ්ඩායමක් අපි සතුව ඉන්නවා මේ ආර්ථික ගොඩනැගිය හැකි. බොහොම ස්තුතියි අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති නායකතුමනි. ඔබතුමාගේ අදහස් බොහොම වටිනවා අපේ ප්‍රේක්ෂකයන්ට. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ දර්ශනය ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම ඔබතුමාගේ පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක වේවා ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රේක්ෂක හිතවතුන්ට අපේ ස්තුතිය පිරිනමනවා. අපේ මාධ්‍යවේදී හිතවතුන් දෙදෙනාටත් අපේ ස්තුතිය ගෞරවය පිරිනමනවා. අපි ලබන සතියේත් ඉර හරි කෙලින් සමග හමුවෙමු. ඔබට සුභාශිර්වාද.